Recording in progress. ඒ ගාන හැදුවද ඔයාලා? ඔව්. හරි. අපි ගාන කියලා බලමු. අතිශය වැදගත් ඈ. මේකේ ඒ කොටස හදන්න පුළුවන් නේද ප්‍රශ්නයක් නෑනේ. ප්‍රශ්නක් එකේ 2004 අහලා තියෙන රචනා ප්‍රශ්නේ ඒ කොටස හැදුවනේ. ඒ කොටස හදන්න ගැටලුවක් නෑනේ. ඒක අපි මේක කලින් හදලා තියෙනවා මම රචනා ප්‍රශ්න දාලා. හරි. අපි ගෙලින්ම B කොටස ගැන කතා කරමු. ප්‍රශ්නාංක 1 B කොටස. හරි. බලන්න මොකද මේවා කියන්නේ. මේ වගේ ගානකදී හොඳට මතක තියාගන්න කිසිම දවසක ගාන නිකන් කියව ඉන්න එක විතරක් කරන්න එපා. මොකද අපිට දැන් ඔයාලට අත්දැකීමක් තියෙනවා මේ ප්‍රශ්නයක් කියවුම කියලා තේරුම් ගන්න බෑ අත්තම කතාව. කියවන ගමන් පොරුද්දක් ඇති කරගන්න රූප සටහනක් ඇඳගෙන යන්න. හරි ඒ නිසා මේ ගාන මම දැන් කියවන පටන් ගත්ත තැනකලා රූප සටහනක් ඇඳගෙන යන්න. කඩදාසි කර්මාන්තයේදී විරංජන කාරකයක් වශයෙන් සල්ෆයිඩ් භාවිත කරනවලු. එබැවින් කඩදාසි කර්මාන්තයේ අපද්‍රව්‍ය ජලයේ සල්ෆයිඩ් සහ සල්ෆේට් අයන අඩංගු වෙනවා. කර්මාන්ත ශාලාවෙන් මෙම ජලය පිට කිරීමට පෙර මෙම අයන ඉවත් කිරීම සඳහා ඒවායේ සාන්ද්‍රණය නිර්ණය කිරීමට අවශ්‍ය වෙනවා. මෙම අයන සාන්ද්‍රණ නිර්ණය කිරීමේ ක්‍රමයක් පහත දක්වලා තියෙනවා. එහෙනම් එතෙන් දෙනක අපිට වැඩක් නැහැ. ඊට පස්සේ තමයි ගන්න. අපජල සාම්පලයෙන් ඝන සෙන්ටිමීටර් 10ක්. එහෙනම් මෙන්න ජලයේ ඝන සෙන්ටිමීටර් 10ක් ගන්නවා. එහෙනම් මේ ජලයේ ඝන සෙන්ටිමීටර් 10 කුර මොනවද තියෙන්නේ? සල්ෆයිඩ් කියන කෙනා සහ සල්ෆේට් කියන කෙනා. ඝන සෙන්ටිමීටර් 10ක් සාන්ද්‍රණය 0.1ක් වන 0.1යි ඝන ඩෙසිමීටරයට මවුල වන පොටෑසියම් අයඩයිඩ් ද්‍රාවක. කවුරු තුල දී කරලා තියෙනද? I2 ද්‍රාවණය පොටෑසියම් අයඩයිඩ් වල දී කරලා තියෙනවා. ඒක තමයි කියන්නේ. දැන් I2 වල සාන්ද්‍රණය තමයි 0.1යි කියලා කියන්නේ. කවුරු තුලද දී කරලා තියෙන්නේ? පොටෑසියම් අයඩයිඩ් කියලා. ප්‍රතික්‍රියා කරන ලද. මෙයාගේ ඝන සෙන්ටිමීටර් 25ක් සමග ප්‍රතික්‍රියා කරලා තියෙනවා. ඉතින් දන්නේ නැහැ දැන් මොනවද මේක තියෙන්නේ කියලා. ඉතිරි වෙන I2 සමග. එහෙනම් මේක දැන් එකක් ෂුවර් කවුරු තියනවාද? ඉතිරි වෙච්ච I2 කියන කෙනා තියෙනවා. මෙන්න මේ ඉතිරි වෙන I2 සමග ප්‍රතික්‍රියා කිරීම සඳහා, ඒ කියන්නේ මෙන්න මේ I2 සමග ප්‍රතික්‍රියා කරන්න අනුමානයක් කරලා තියෙන්නේ. සෝඩියම් තයෝසල්ෆේට් Na2H2O3 සෝඩියම් තයෝසල්ෆේට් වල සාන්ද්‍රණය 0.1යි ඝන ඩෙසිමීටරට මවුල ඝන සෙන්ටිමීටර් 30ක පරිමාණයක් අවශ්‍ය වෙනවා. මෙම අපජල සාම්පලයෙන් තවත් ඝන සෙන්ටිමීටර් 10ක්. නම් යාගේ තවත් ඝන සෙන්ටිමීටර් 10ක් කරගෙන සාන්ද්‍රණය 0.1ක් වන අර කලින් එක්කෙනා එක තමයි 0.1යි ඝන ඩෙසිමීටරට මවුල වන I2 ද්‍රාවණය පොටෑසියම් අයඩයිඩ් තුලින් කරලා තියෙන ඝන සෙන්ටිමීටර් 25ක් සමග ප්‍රතික්‍රියා කරවා තනුගේ NO3 මගින් ආම්ලීකృత කර එහෙනම් මේකට NO3 එකතු කරලා වැඩිපුර බේරියම් ක්ලෝරයිඩ් එකතු කරලා තියෙනවා. එහෙනම් මේකට බේරියම් ක්ලෝරයිඩ් BaCl2 එකතු කරලා තියෙනවා. එවිට සුදු අවක්ෂේපයක් ලැබුණා. මෙතනදී සුදු අවක්ෂේපයක් ලැබිලා තියෙනවා. මෙම අවක්ෂේපයේ සෝදා නියත ස්කන්ධයට රත් කිරීමෙන් පසු ස්කන්ධයේ මේ සුදු අවක්ෂේපයේ 0.932 කරනවා. අපජලයේ සල්ෆයිඩ් සහ සල්ෆේට් අයන සාන්ද්‍රණය ගණනය කරන්න. හරි. දැන් එහෙනම් මෙන්න මේ අපජලය තුල මෙයාලා කලින්ම පටන් ගන්නකොටම කියනවා සල්ෆයිඩ් අයන සහ සල්ෆේට් අයන කියනවා. එහෙනම් මෙන්න මේ ඝන සෙන්ටිමීටර් 10ක පරිමාණය තුල මොනවද ඇතුළත් වෙන්නේ? සල්ෆයිඩ් අයන තියෙනවා, සල්ෆේට් අයන තියෙනවා. සල්ෆයිඩ් කියන කෙනාගේ සල්ෆර් වල ඔක්සිකරණ අංකය ඔක්සිජන් ඍණ 2යි ඍණ 2 ඒවත් නම් ඍණ 6යි ඍණ 2ක් කෙලේ එහෙනම් මෙතන ධන 4යි. සල්ෆේට් වලදී සල්ෆර් ඔක්සිකරණ අංකය ධන 6ක් වෙනවා. මේකට I2 කියන කෙනා දුරු කරාට පස්සේ මොනවා හරි යම් ප්‍රතික්‍රියාවක් සිද්ධ වෙලා I2 ඉතුරු වෙලා තියෙනවා. හරි. දැන් එහෙනම් හොඳට හිතලා තියාගන්න. I2 කියන කෙනා මෙන්න මේ දෙන්නගෙන් කාත් එක්ක ප්‍රතික්‍රියා කරන්නේ. මෙයා පළවෙනි කෙනා මෙයා දෙවෙනි කෙනා කාත් එක්ක ප්‍රතික්‍රියා කරන්නේ. I2 ප්‍රතික්‍රියා කරේ පළවෙනි කෙනාත් එක්ක දෙවෙනි කෙනාත් එක්කද? හරියටම හරි පළවෙනි කෙනාත් එක්ක. හයි. මෙතන I2 ඉතුරු වෙලා තියෙනවා මම ඉතුරු දෙන්න. මේක තුල ඉතිරි I2 තියෙනවා. හරි. මෙන්න බලන්න ප්‍රතික්‍රියාව. දැන්
ප්‍රතික්‍රියා කරන්නේ I2 කියන එක නානේ. ඇයි මම එහෙම කියන්නේ? මොකද ඉතිරි I2 කියලා තියෙනකොට ඒකෙන් අදහස් කරන්නේ ආරම්භක අවස්ථාවේ තියෙන I2 වලින් කොටසක් ඉතුරු වෙලා. ඇයි කොටසක් ඉතුරුනේ? කොටසක් ප්‍රතික්‍රියා කරන නිසා. I2 කියන එක නා සාමාන්‍ය ප්‍රතික්‍රියා කරද්දී ඔක්සිහරණයට ලක් වෙලා I ඍණ කියන එක නා මතකයි කරන්නේ. එහෙනම් මෙතන මෙයාගේ ඔක්සිකරණාංකය බිඳුවයි, මෙතන මෙයාගේ ඔක්සිකරණාංකය ඍණ එකයි, මෙයා ඔක්සිහරණය වෙලා ඉන්නේ. එහෙනම් මේ දෙන්නගෙන් කවුරු හරි කෙනෙක් ඔක්සිකරණයට භාජනය වෙන්න ඕන. කවුද එහෙනම් මෙතන ඔක්සිකරණය වෙන්නේ? සල්ෆයිඩ් කියන එක. කවුද බවද? සල්ෆේට් බව. මෙතන මෙයාගේ ඔක්සිකරණාංකය 4යි, මෙතන මෙයාගේ ඔක්සිකරණාංකය 10යි. එහෙනම් මට කියන්න මෙන්න මේ ද්‍රාවණය තුල දැන් කවුරුද තියෙන්නේ? ආරම්භක අවස්ථාවේ සල්ෆයිඩ් සහ සල්ෆේට් තිබ්බා. I2 කියන එක නම් වැඩිපුර තමයි මේ එකතු කරලා තියෙන්නේ. ඇයි මම වැඩිපුර එකතු කරා කියන්නේ? I2 ඉතුරු වුණා කොටස. එහෙනම් I2 වැඩිපුර එකතු කරලා තියෙනවා. I2 සම්පූර්ණයෙන් ප්‍රතික්‍රියා කරන මේ සල්ෆයිඩ් සල්ෆේට් වලපත් කිරීම. එහෙම කරාට පස්සේ I2 කොටසක් ඉතුරු වෙනවා. එහෙනම් මොනවද වෙන්නේ තියෙන්නේ? ඉතිරි වෙච්ච I2 කියන කෙනා තියෙනවා. සෑදුණු I ඍණ කියන කෙනා තියෙනවා. තව මොනවද තියෙන්නේ? සල්ෆේට් කියන කෙනා. මෙන්න මේ සෙට් එක තමයි තියෙන්නේ. දැන් සෝඩියම් තයෝසල්ෆේට් එක අනුමාපනයක් කරා. දැන් සෝඩියම් තයෝසල්ෆේට් එක කොහොමද ප්‍රතික්‍රියා කරන්නේ? ඉතිරි වෙච්ච I2 කියන. අපි ඉගෙන ගත්තා අයඩෝමෙතික අනුමාපන කියලා කොටසක්. ඒ අයඩෝමෙතික අනුමාපන වලදී අපි පැහැදිලි කරලා ලියා ගත්තා. ද්‍රාවණයක් තුල තියෙන I2 ප්‍රමාණය සෙවීම සඳහා සිදු කරන අනුමාපනයක් තමයි අයඩෝමෙතික අනුමාපනයක් කියන්නේ. එතනදී සිද්ධ වෙන්නේ මෙන්න මේ ප්‍රතික්‍රියාව විතරයි. I2 තයෝසල්ෆේට් එක ප්‍රතික්‍රියා කරලා හදනව කවුද? I ඍණ කියන කෙනා සහ ටෙට්‍රා තයෝනේට් කියන. මෙන්න මේක තමයි මෙතන සිද්ධ වෙලා තියෙන ප්‍රතික්‍රියාව. පැහැදිලිද? පැහැදිලිද? හරි. දැන් මම මේ කාරණට පල්ලෙහෙන් ඉඩක් ඉතුරු කරලා තියෙනව නේද? ඔන්න ඔය ඉතේ මේ පළවෙනි කොටස නැත්නම් දෙවෙනි කොටස අදින්න පතා. පළවෙනි කොටස නැත්නම් සල්ෆයිඩ් කියන එක නම් මෙතනදී සල්ෆේට් බව ඔක්සිකරණය වෙලා තියෙනවා. පළවෙනි කොටස විතරයි යන්නේ. නිකන් අර චිත්‍ර අඳිනවා වගේ අඳලා නම් වැඩක් නැහැ. හොඳට හිතා අඳින්න. මොකද මෙතන වෙලා තියෙන්නේ කියලා. හරි ඉස්සර ලියාගෙන මම තව පාරක් කියනවා. ඉස්සර මෙන්න මේ දුස් ලියාගෙන. දැන් මම හිතනවා ගාන හැමෝම කියවලා ඇති කියලා. ගාන කියවලා නැතුව මේක දිහා බලන්න කියන්න තේරෙන්නේ නැහැ. සමහර ගාව කියුත් නැතුව ඇති. මම මොකද කරන්නේ? කියුත් එක කියලා මාස් එකක් තියෙනවා. ඔව්. ප්‍රතික්‍රියා ටිකක් කටුවට ලියාගෙන පස්සේ තුලිත කරගන්න පුළුවන් නේ. මේ දල අදහසක් තියෙනවා මොනවද විතර සිද්ධ වෙන ප්‍රතික්‍රියා ටික. අපි පොඩ්ඩක් පිටිපස්සට කරන උඩ මේ කොටස් මේ ගරන්ටි හදලා ඊට ඕන වෙයි.
හරිද පළවෙනි කොටස ලියාගත්තද? දැන් බලාගෙන ආපුව මම කියලා දෙන්නම් මේ ගානේ පළවෙනි කොටසේදී මොකද වෙන්නේ කියලා. හොඳට බලාගන්න. මෙන්න මෙතනින් උඩට තමයි පළවෙනි කොටස වෙන්නේ ගානේ. බලන්න මොකද වෙන්නේ කියලා. කඩදාසි කර්මාන්තයේදී විරංජන ක්‍රියාවලිය සඳහා සල්ෆයිඩ් අයන එකතු කරනවා. එතකොට සල්ෆයිඩ් අයන එකතු කරාට පස්සේ මේ කඩදාසි කර්මාන්තයෙන් නිකුත් කරන අපජලය, ඒ කියන්නේ අපිරිසිදු ජලය තුල අපි පාවිච්චි කරලා ඉවත් කරන ජලය තුල අයන විදිහට සල්ෆයිඩ් කියන කෙනා සහ සල්ෆේට් කියන කෙනා එකතු වෙනවා. මෙයාලා තුල පවතින මේ සල්ෆයිඩ් සහ සල්ෆේට් සාන්ද්‍රණය නිර්ණය කිරීම සඳහා පාවිච්චි කරන ක්‍රමවේදය තමයි මේ තියෙන්නේ. මෙයා කියනවා අපජලයේ ඝන සෙන්ටිමීටර් 10ක් ගන්නවලු. මේ 10 තුල කවුද තියෙන්නේ? සල්ෆයිඩ් කියන කෙනා තියෙනවා, සල්ෆේට් කියන කෙනා තියෙනවා. සල්ෆයිඩ් වලදී සල්ෆර් ඔක්සිකරණාංකය ධන 4යි, සල්ෆේට් වලදී සල්ෆර් ඔක්සිකරණාංකය ධන 6යි. මේක එකතු කරනවලු සාන්ද්‍රණය 0.1 වන I2 ද්‍රාවණය. හැබැයි මේ I2 ද්‍රාවණය හදාගෙන තියෙන්නේ කවුරු තුල දිය කරලාද? පොටෑසියම් අයඩයිඩ් කියන කෙනා තුල දිය කරලා. මේක අපි ගිය සතියේ පැහැදිලි කරා I2 පොටෑසියම් අයඩයිඩ් තුල දිය කරලා තමයි අයඩින් ද්‍රාවණය හදන්නේ. ඒක දුඹුරු පාට ද්‍රාවණය. මතකයිනේ? ඝන සෙන්ටිමීටර් 25ක පරිමාණයක් එකතු කරන්නේ. ඉතිරි වෙනවලු I2 කියන්නේ. එහෙනම් එකතු කරපු I2 වලින් කොටසක් ඉතිරි වුණා කියලා කියන්නේ කොටසක් ප්‍රතික්‍රියා කරා කියන එකනේ. අයඩින් කියන කෙනාට සුලභව ගන්න පුළුවන් ඔක්සිකරණ අවස්ථා දෙකයි. සුලභ අවස්ථා. එකක් බිඳුව, අනිත් එක ඍණ එක. එහෙනම් I2 කියන කෙනාගේ ඔක්සිකරණාංකයේ බිඳුවක් නම් මෙයා මොකේද භාජනය වෙන්නේ? ඔක්සිහරණය වෙලා I ඍණ කියන කෙනා බවට පත් වෙනවා. හැබැයි අපි දන්නවා කිසියම් පද්ධතියක් තුල ඔක්සිහරණ ක්‍රියාවලියක් විතරක් සිද්ධ වෙන්නේ නැහැ. තේරුණාද? එහෙනම් මේ පද්ධතිය තුල ඔක්සිකරණ ක්‍රියාවලියක් සිද්ධ වෙන්නත් ඕන. කවුද එහෙනම් ඔක්සිකරණය වෙන්නේ? මේ දෙනකින් කවුරු හරි එක්ක. සල්ෆර් වලට ලබාගෙන හැකි ඉහළම ඔක්සිකරණාංකය 16යි. මේක මීට වඩා වැඩි කරගන්න බෑ. එහෙනම් කාගේ ඔක්සිකරණාංකයද වැඩි වෙලා තියෙන්නේ? සල්ෆයිඩ් වල තියෙන සල්ෆර් ඔක්සිකරණාංකය. පැහැදිලිද? එහෙනම් මම හිතුවා මෙන්න මේක තමයි ප්‍රතික්‍රියාව. I2 කියන කෙනා අයරින බවට ඔක්සිහරණය වෙනකොට සල්ෆයිඩ් කියන කෙනා සල්ෆේට් බවට ඔක්සිකරණය වෙනවා. තුලිත කරගන්න එක පස්සේ කරමු. දල අදහස තියෙනකොට මොකද මෙතන සිද්ධ වෙන ප්‍රතික්‍රියාව? ඊට පස්සේ මම හිතුවා මෙන්න මේ I2 කියන කෙනා එකතු කරාට පස්සේ ලැබෙන ද්‍රාවණය තුල පවතින සංඝටන මොනවද කියලා හොයාගන්න. ඉතිරි වෙලා තියෙන I2 තියෙනවා. සෑදෙන I ඍණ කියන කෙනා තියෙනවා. එහෙනම් මේකෙන් හැදෙනවනේ I ඍණ කියන කෙනා. ඊට අමතරව හැදිච්ච සල්ෆේට් කෙනා. කලින් ඉඳන් තිබුණ සල්ෆේට් සහ හැදුන සල්ෆේට්. මේක තුල සල්ෆයිඩ් තියෙන්න පුළුවන්ද? මට කියන්න. මම මේ නිල් පාටේ ලියලා තියෙන ඇතුලේ සල්ෆයිඩ් කියන කෙනා තියෙනවා SO3 එයා තියෙන බෑ. ඇයි? සල්ෆයිඩ් සියල්ලම දැන් කවුරු බවට පත් කරලා ඉවරයිද? සල්ෆේට් බවට පරිවර්තනය වෙලා. තේරුණානේ? මේ ද්‍රාවණය තුළ ඉතිරි වෙලා තියෙන I2 ප්‍රමාණය සෙවීම සඳහා අයඩෝම් ප්‍රතිකර්මාපනයක් කරනවා. අයඩෝම් ප්‍රතිකර්මාපනයේදී අපි ප්‍රතික්‍රියා කරන තාර්කිකද සෝඩියම් තයෝසල්ෆේට් එක්ක හොඳට මතක තියාගන්න. සෝඩියම් තයෝසල්ෆේට් දානවා නම් ද්‍රාවණය තුළ I2 තිබිලා තියෙනවා. එහෙනම් I2 තයෝසල්ෆේට් එක්ක ප්‍රතික්‍රියා කළා මෙන්න මේ ප්‍රතික්‍රියාවට අනුව ප්‍රතික්‍රියාව සම්පූර්ණත්වයට කරා යනවා. දැන් පැහැදිලි පරිදි කොටස දෙවෙනි කොටස. ආපහු ඝන සෙන්ටිමීටර් 10ක් ගන්නවලු. අපිට ආය ඝන සෙන්ටිමීටර් 10ක් ගත්තා ඒත් අර අයනම ඇතුළත් වෙනවනේ. සල්ෆයිඩ් කියන කෙනා ඇතුළත් වෙනවා. සල්ෆර් ඔක්සිකරණාංකය 14යි. සල්ෆේට් කියන කෙනා ඇතුළත් වෙනවා. සල්ෆර් ඔක්සිකරණාංකය 6යි. සාන්ද්‍රණයේ 0.1 වන I2 25ක් මේකට එකතු කරනවා. එතකොට මොකද සිද්ධ වෙන ප්‍රතික්‍රියාව? මේකමයි වෙනසක් වෙන්නේ. එහෙනම් I2 කියන කෙනා සල්ෆයිඩ් කියන කෙනා සමග ප්‍රතික්‍රියා කරලා I ඍණ කියන කෙනා සහ සල්ෆේට් කියන කෙනා. එහෙනම් ආපහු මේ ද්‍රාවණය තුල තියෙන කවුද? මෙන්න මේ තුන්දෙනාම තමයි. ඉතිරි වෙච්ච I2 තියෙනවා. හැදුණු I ඍණ තියෙනවා. සල්ෆේට් කියන කෙනා තියෙනවා. එහෙනම් ගෙස් කරන්න බේරියම් ක්ලෝරයිඩ් එකතු කරාට පස්සේ කවුද මෙතන සුදු පාට අවශ්‍යයි?
23 ළමයි නිකන් අමාරුයි 22 අය කියන්නේ කවුද දෙන්නේ බේරියම් සල්ෆේට් කියන මේ හැදෙන්නේ බේරියම් සල්ෆේට් කියන සුදු පාට අවශ්‍යයි දැන් ඉතින් ඔය ගන්න දැන් දෙවෙනි උත්සාහ සම්පූර්ණ ඔන්නගේ රූප සටහන හදගන්න තමයි මම මේ ගණන් යට ඉඳ තියලා තියෙන්නේ මේ රූප සටහන අදින්න නැතුව කීයලවත් අනුමාපන ගණන් එහෙම නැත්නම් ඔය රසායනික ගණනකින් එන ගාන හදන්න හිතන්නවත් එපා වලදින එක ඒක අනිවාර්යයෙන්ම රූප සටහන කරගන්න දැන් ආයේ ගාන දිහා බලන්න ඕනේ මේක දිහා බලාගෙන ගණන් හදන්න තියෙන්නේ අන්නේ සිදෙන් ලියාගෙන ඉවරලා කරනවා කියලා හරියට කියන්නේ කවුද මේ තරණි සුභානි කියන්නේ? අතලොත් තියන්නේ කියන්නේ නැද්ද? තීනිති හංසිකා අතලොත් තියන්නේ නැතු ඉන්න රෑන් එකේ එදරනේ අතලොත් තියන්නේ අංකේ තියෙනවනම් මට එවන්න නැත්නම් අයින් කරන්න දෙනවා. තමයි ඔහොම හොරෙන් ඉගෙන ගන්න එක ලැජ්ජ නැද්ද? දැන් යනවා ටග්ගලා අයින් වෙලා යනවා. එනක ඇතුළත් වීම යන්කයක් තියෙනවනේ ඒ ඇතුළත් වීම යන්කෙන් ඉන්න. හරිද? ඉක්මනට ටග්ගල් කරලා HNO3 කියන එක නා එකතු කරලා තියෙන්නේ 23 ළමයින්ට මේ ප්‍රශ්නයක් x2 ළමයින්ට නම් මේ ප්‍රශ්නේ නැහැ. මොකද මෙතනදී බේරියම් සල්ෆේට් කියන කෙනා හැදෙනවා නම් එයා HNO3 තුල දිය වෙන්නේ. දැන් අදිසිය හරියටම බේරියම් සල්ෆයිඩ් කියන කෙනා හැදෙනවා කියලා. බේරියම් සල්ෆයිඩ් කියන කෙනා සුදු පාට අවශ්‍යකයක්. හැබැයි එයා HNO3 තුල දිය. නමුත් බේරියම් සල්ෆේට් කියන කෙනා HNO3 තුල දිය වෙන්නේ නැහැ. ඒ නිසා තමයි මෙතනදී HNO3 තුල දිය නැත්නම් එයා ප්‍රතික්‍රියාවට සහභාගී වෙන්නේ. හරිද? අකල් කියන හරිද කියලා වෙලා යන ළමයි ගණන් දෙකක් තුනක්වත් හදාගන්න බැරි කිව්වේ. හරිද? හරි. දැන් බලන්න ගාන හදන්න පුළුවන්. දැන් උත්සාහන අරගත්තා. හරි. දැන් තමයි ගාන හදන්න යන්නේ. බලන්න ගාන හදන්න විදිහ. දැන් අපි දාගමු මේ ඝන සෙන්ටිමීටර් 10 10 මේ අවස්ථා දෙකේදීම ගත්තේ. ඒ නිසා මෙතන තියෙන සල්ෆයිඩ් වල ප්‍රමාණය x මවුල කියලා හිතමු. මෙතන තියෙන සල්ෆේට් ප්‍රමාණය y මවුල කියලා හිතමු. එතකොට ගාන හදාගන්න ලේසි. එතකොට මෙතන තියෙන ගාන කීයද? x ම තමයි. අයි ඒ ද්‍රාවණයෙන්ම 10ක් කරන් තියෙන්නේ. මෙතනත් 10යි මෙතනත් 10යි. සල්ෆේට් ප්‍රමාණය y මවුල කියලා හිතමු. ඒ මවුල් සංඛ්‍යා සමානයි. දැන් මේක මෙතනදී ආරම්භක අවස්ථාවේ යොදාගත්ත I2 මවුල සංඛ්‍යාව හොයන්න පුළුවන්. සාන්ද්‍රණය දන්නවා, ගත පරිමාව දන්නවා. එහෙනම් I2 මවුල සංඛ්‍යාව හොයාගන්න පුළුවන්. දැන් I2 වලින් කොටසක් මේ ප්‍රතික්‍රියාවට සහභාගී වෙනවා. සහභාගී වුණාට පස්සේ කොටසක් ඉතිරි වෙනවා.
ඉතිරි වෙච්ච I2 ප්‍රමාණය හොයන්න තයෝසල්ෆේට් එක අනුමාපනයක් කරලා තියෙනවා. ඒ අනුමාපනයේදී වැය වෙච්ච තයෝසල්ෆේට් වල සාන්ද්‍රණය තියෙනවා. ඒ වැය වෙච්ච තයෝසල්ෆේට් වල පරිමාව තියෙනවා. එහෙනම් මෙන්න මේ ප්‍රතික්‍රියාවෙන් අනුමාපනයේට වැය වෙච්ච තයෝසල්ෆේට් මවුල සංඛ්‍යාව හොයාගන්න. 1ට 2යි ස්ටොයිකියෝමෙට්‍රික් අනුපාතයේ මේ සමීකරණය තුනේ කරපුවාම මෙතන තියෙන තයෝසල්ෆේට් මවුල සංඛ්‍යාවෙන් භාගයක් තමයි ඉතිරි වෙච්ච I2 ප්‍රමාණය. ඉතිරි I2 තමයි මේ ප්‍රතික්‍රියා කරන්නේ. එහෙනම් ආරම්භක I2 ප්‍රමාණය මෙතනින් හොයා ගන්නවා. ඉතිරි වෙච්ච I2 ප්‍රමාණය මෙතනින් හොයා ගන්නවා. මේ ආරම්භක I2 ප්‍රමාණයෙන් පද්ධතිය තුල ඉතිරි වෙච්ච I2 ප්‍රමාණය අඩු කරනවා. එතකොට අපිට ලැබෙනවා සල්ෆයිඩ් සමග ප්‍රතික්‍රියා කරපු I2 ප්‍රමාණය. සල්ෆයිඩ් සමග ප්‍රතික්‍රියා කරපු I2 මවුල සංඛ්‍යාව දන්නවනම් මෙතන තුලිත සමීකරණය ලියාගත්තට පස්සේ ස්ටොයිකියෝමෙට්‍රික් අනුපාතයට අනුව පද්ධතිය තුල තිබුණු සල්ෆයිඩ් මවුල සංඛ්‍යාව හොයාගන්න. ඒ කියන්නේ කවුරු හොයාගත්තද? x හොයාගත්තා. තේරුණාද? තේරුණාද? හරි ලේසි. දැන් නිකමට හිතන්න මේ රූප සටහන හදගත්තේ නැතුව ඔය ගාන හදාගන්න පුළුවන් මේ ජීවිතේට ඔය ගාන හදන්න. මෙන්න මේ වගේ ගානකට රූප සටහන අඳින්න තියෙන නිසා තමයි පොඩි කාලේ ඉඳන්ම රසායනික ගණනයෙන් පටන් ගත්ත මුල් දවස් ඉඳන් කිව්වේ පොඩි ගාන ඉඳලා රූප සටහන කරලා පුරුදු වෙන්න. එතකොට මේ ගණන් වලට අඳින්න. හරි. සතපාරක් කියන්නේ. ආරම්භක අවස්ථාවේ තියෙන I2 මවුල සංඛ්‍යාව මෙතනින් හොයාගන්න පුළුවන් සාන්ද්‍රණයේ පරිමාණය ගන්න නිසා. කොටසක් මේ ප්‍රතික්‍රියාව සහභාගී වෙනවා පස්සේ ඉතිරිත් වෙනවා කොටස. ඒ ඉතිරි ප්‍රමාණය වයින් තයෝසල්ෆේට් එක අනුමාපනය කරනවා. තයෝසල්ෆේට් වල සාන්ද්‍රණයේ පරිමාණය තියෙන නිසා වැය වෙච්ච තයෝසල්ෆේට් මවුල ගන්න හොයනවා. ස්ටොයිකියෝමෙට්‍රික් අනුපාතයට අනුව ඉතිරි වෙච්ච I2 මවුල සංඛ්‍යාව හොයනවා. මෙතන තියෙනවා ආරම්භක මවුල සංඛ්‍යාව. ඒ ආරම්භක I2 මවුල සංඛ්‍යාවෙන් ඉතිරි වෙච්ච I2 මවුල සංඛ්‍යාව වලට කරලා දානවා. එතකොට ලැබෙන්නේ සල්ෆයිඩ් සමග ප්‍රතික්‍රියා කරපු I2 මවුල සංඛ්‍යාව. මෙන්න මේ ප්‍රතික්‍රියාවට අදාළ පුලිත රසායනික සමීකරණය ගොඩනගා ගත්තොත් I2 ප්‍රමාණය දන්න නිසා පද්ධතිය තුල තිබුණු සල්ෆයිඩ් මවුල සංඛ්‍යාව ගන්නවා. ඒ කියන්නේ අපි මෙතනදී x කියලා නම් කරගත්ත මවුල සංඛ්‍යාව ගන්නවා. තේරුණාද? හරිම ලේසි මේ ගණන්. මේ ගණන් වල ඔයාලට තේරෙයි යම් කිසි දෙයක්. ඒ තමයි රසායනික ගණනයේ දෙන ගාන හදන්න පටන් ගන්න තියෙන මෙන්න මේ කියලා එක. මෙහි ඉඳන් නෙවෙයි ඈ. කවදාවත් මෙහි ඉඳන් හදන්න වෙන්නේ නැහැ ගණන්. මෙන්න මේ පිටිපස්සෙන් පටන් ගන්න ඉස්සරහ හදන්න. කාටද මේක තේරුනේ නැත්තේ? හරි අපි ගාන හදමු. ලියන්නේ. දැන් ගාන හදන්න ඔයාලා. මම මේ කියන්නේම ඔයාලා හදාගෙන යන්න. හරියන්නේ නේද? දැන් ඒක ටියුට් එකේ හදන්න බෑ. ටියුට් එකේ මේ රූප සටහන හදගන්නවා විතරයි. එතකොට මේ රූප සටහන දිහා බලාගෙන ගාන හදන්න වෙන කොලෙක. ඊට පස්සේ ඔයාලා ආපහු සැරයක් මේ ගාන හදන්න. එක සැරයක් හදලා නම් හරියන්නේ නැහැ. අඩුම තරමේ අද මේක කියලා දුන්නාට පස්සේ අද පන්තියේ හදන ගණන් තව දෙපාරක් තුන් පාරක්වත් හැදුවොත් අලුත් ගානක් හදාගන්න ඕනේ. නැත්නම් බෑ. හරි. ආරම්භක අවස්ථාවේ ඝන සෙන්ටිමීටර් 25ක ඇති ආරම්භක අවස්ථාවේ ඝන සෙන්ටිමීටර් 25ක ඇති ආරම්භක අවස්ථාවේ ඝන සෙන්ටිමීටර් 25ක ඇති I2 මවුල සංඛ්‍යාව සමානයි හොයන්න බලන්න කල ආරම්භක අවස්ථාවේ I2 ඝන සෙන්ටිමීටර් 25ක ඇති I2 මවුල සංඛ්‍යාව සමානයි කීයද කියලා සාන්ද්‍රණය 0.1යි පරිමාණ 25යි පදලේ උත්තර කියන 0.02යි 0.1යි මවුල තියෙනවා ඝන සෙන්ටිමීටර් 1000ක් තුල ඒකේ ඝන සෙන්ටිමීටර් 25ක් කරක් තියෙනවා සුළු කරපුවාම 2.5 ගුණ කිරීම 10ට 3යි මවුල කියලා. ඒ තමයි ආරම්භක I2 ප්‍රමාණය. මෙතන තියෙන ගාන. කොටසක් සල්ෆයිඩ් සමග ප්‍රතික්‍රියාවට සහභාගී වෙනවා. ඉතිරි කොටස තයෝසල්ෆේට් මගින් අනුමාපනය කරලා තියෙනවා. ඊළඟට ඉතිරි I2 තයෝසල්ෆේට් සමග අනුමාපනය කරලා හරි. ලියන ප්‍රතික්‍රියාව I2 තයෝසල්ෆේට් එක ප්‍රතික්‍රියාව I ඍණ සහ එක්ක තයෝමේට් හැදෙනවා. සමීකරණය තුරණය කරලා තයෝසල්ෆේට් මවුල ගන්න හොයලා ඒ ඇසුරෙන් ඉතිරි I2 මවුල සංඛ්‍යාව හොයන්න.
මේ හදන්න බෑ කියලා කියන තේරුමක් නැහැ කෙමිස්ට්‍රි කරන්නේ. මොකද මේව පණ යනකම් හදලා තියෙනවා සාන්ද්‍රණය ආශ්‍රිත කරන අලුත් දේවල් නෙමෙයි. තයෝසල්ෆේට් සාන්ද්‍රණය තියෙනවා පරිමාව තියෙනවා තයෝසල්ෆේට් පවුල් සංඛ්‍යාව වෙන ස්ටොයිකියෝමෙට්‍රික් අනුපාතය පුරුදු කරගෙන යන එක තුලිත කරගන්න. ස්ටොයිකියෝමෙට්‍රික් අනුපාතයෙන් ඉතිරි වෙච්ච අයිටු ප්‍රමාණය හොයන්න. හොඳයි උත්තර දාන්න. ඔය උත්තර හරි ළමයි. ඇත්තටම හොඳයි. හොඳයි 23 ළමයින්ට උත්තර දාන්න. මේවා නිකන් බලන්න හිටියත් පුළුවන් වෙන්නේ නැහැ උනත් දෝ කියන එක තියෙනවා. ඒක තමයි එක්සෑම් ගන්න. මේවා බය කියන්නේ එක්සෑම් එකට ගන්න බෑ. හැබැයි ඒක කියලා පොළොවේ ඉන්න කොටේ මාර්ග ගන්න කියලා හරියට නැහැ. හරි දේ කරන්න. හරි. මේ ප්‍රතික්‍රියාව තුලණය කරොත් කොහොමද දෙන්නේ? මම කියවනේ පුරුදු කරලා මතක තියාගන්න පුළුවන් මෙතන 2යි මෙතන 2යි. හරි. එහෙනම් මේ දෙන අතර අනුපාත 1ට 2යි. මම හොයනවා තයෝසල්ෆේට් මවුල් සංඛ්‍යාව. S2O3 2 මවුල් සංඛ්‍යාව. සාන්ද්‍රණය කීයද? 0.1යි 30ක් වැය වුණා කියලා කියන්නේ 0.1යි මවුල තියෙනවා ඝන සෙන්ටිමීටර් 1000 තුල වැය වෙලා තියෙන ඝන සෙන්ටිමීටර් 30යි. දැන් මේ දීලා තියෙන සෝඩියම් තයෝසල්ෆේට් වල සාන්ද්‍රණය. මම ගත්තේ සල්ෆේට් sorry තයෝසල්ෆේට් කියලා. සෝඩියම් තයෝසල්ෆේට් වල සාන්ද්‍රණය 0.1යි මම කෙලින්ම තයෝසල්ෆේට් වල සාන්ද්‍රණය මේකට සමානයි කියලා ගන්න පුළුවන්. ඇයි සෝඩියම් තයෝසල්ෆේට් එක්කෙනෙක් තුල තයෝසල්ෆේට් කී දෙනාද ඉන්නේ එක්කෙනා. එහෙනම් මේක සුළු කරලා ගත්තාම මේ බිඳුවට මෙයා කැපෙනවා 0.3 ගුණ කිරීම 10/2යි පවුල් කියලා. මේ තමයි තයෝසල්ෆේට් පවුල් සංඛ්‍යාව. තයෝසල්ෆේට් පවුල් සංඛ්‍යාව 2යි I2 සංඛ්‍යාව 1යි. එහෙනම් මේ දෙකේ ඉලක්කම මෙයා බවට පත් කරනවා නම් මේක දෙකෙන් බෙදන්න ඕනේ. එහෙනම් මට I2 ප්‍රමාණය හොයන්න. නිකන් I2 නෙවෙයි. ඉතිරි I2 ප්‍රමාණය පවුල් සංඛ්‍යාව සමානයි. තයෝසල්ෆේට් පවුල් සංඛ්‍යාව මොකද කරන්න ඕන? දෙකෙන් බෙදන්නයි. තයෝසල්ෆේට් පවුල් සංඛ්‍යාව 0.3 ගුණ කිරීම 10/2යි මවුල. එහෙනම් මේක දෙකෙන් බෙදුවොත් 0.15 ගුණ කිරීම 10/2යි මවුල. මේක ඉතිරි වෙච්ච I2 ප්‍රමාණය. හදන්න කරලා ආරම්භ I2 ප්‍රමාණය හිව්වා ඉතිරි වෙච්ච I2 ප්‍රමාණය ගන්න. මේ ඔක්සිකරන ඔක්සිහන ගණන් වලින් එන මේ ලොකු ගාන හරිම ලේසි. හරි. මේක ඇත්තටම නිකන් අර අපි ඇත්තහි වීමක් වගේ වෙනවා. මේ හරි ආසයි කරන මේ ගණන් හදන්න. කමෙන්ට් දෙන්න කරනවා. කමෙන්ට් දෙන්න කරුත් ඉතින් ආසයි දෙන්නේ මොනවද දෙයක්. මොකද මෙයා හරි ලස්සනට උත්තර ගන්න පුළුවන්. තර්ක කරන් තියෙනවා, හිතන්න තියෙනවා. නේද? මම කියවනේ මේක රෙකෝඩින් එක දාන්නයි කියලා ඒ නිසා උඩ දාලා ගන්නවා රෙකෝඩින් එක. ඉක්මන් කරලා හදාගෙන හරියට හරි කියලා කියන්නේ. ටිකක් වේගෙන් වැඩ කරමු නම් නැත්තම් එක ගානක්වත් හදාගන්න බැරි වෙයි මේ ටයිල් එකට. හරිනේ? හරි. එහෙනම් දැන් අපි දන්නවා ආරම්භයේ තිබිච්ච I2 බහුල සංඛ්‍යාව සහ ඉතිරි වෙච්ච I2 ප්‍රමාණය. මෙන්න ආරම්භක I2 ප්‍රමාණය, මෙන්න ඉතිරි වෙච්ච I2 ප්‍රමාණය. මෙන්න මේ ඉතුරුනා මේ තිබේ ආරම්භයේ තිබ්බ ප්‍රමාණය. දැන් මොකද මම කරන්න තියෙන්නේ? මෙන්න මේ ප්‍රතික්‍රියාව සල්ෆයිඩ් අයන සමග ප්‍රතික්‍රියා කරපුවා I2 සංඛ්‍යාව හොයන්න. මොකද කරන්න ඕන? ආරම්භක ප්‍රමාණය ඉතිරි වෙච්ච ප්‍රමාණය අනුව කරලා දාන්න. එහෙනම් මම හොයනවා මෙහෙම. ලියන්න. සල්ෆයිඩ් සමග SO3 2- සමග සල්ෆයිඩ් සමග ප්‍රතික්‍රියා කළ සල්ෆයිඩ් සමග SO3 2- සමග ප්‍රතික්‍රියා කළ I2 ප්‍රමාණය සමානයි. මොකද කරන්න ඕන?
ආරම්භක I2 වලින් අඩු කරන්න ඕන ඉතිරි I2. ආරම්භයේ තිබිච්ච I2 ප්‍රමාණය අපි දැක්ක කීයද? 2.5 ගුණ කිරීම 10 වෙන 3යි මම. ඉතිරි I2 ප්‍රමාණය 0.15 ගුණ කිරීම 10 වෙන 2යි. මෙහෙම තියාගෙන අඩු කරන්න බෑ. එක්ක මෙයා 10 වෙන 2ක් කරගන්න ඕනේ නැත්නම් මෙයා 10 වෙන 3ක් කරගන්න. මෙයා 10 වෙන 3ක් කරගත්තොත් කීය දෙන්නේ? 1.5 ගුණ කිරීම 10 වෙන 3. හරි මම ඒක කියලා දෙන්න ඕන නිසා මම මෙහෙම ලියුවේ. එයා කොහොමද දෙන්නේ? 2.5 රින 1.5 ගුණ කිරීම 10 වෙන 3යි මවුල. සුළු කරපම් කීයක් වෙනවද? 1 ගුණ කිරීම 10 වෙන 3යි. එහෙනම් මේ තමයි සල්ෆයිඩ් සමග ප්‍රතික්‍රියා කරපු I2 ප්‍රමාණය. ඊළඟට ඔයාලා ලියන්න I2 කියන එක සල්ෆයිඩ් එක සිදු කරන ප්‍රතික්‍රියාවේ තුලිත රසායනික සමීකරණය. ලියන්න. මෙන්න මේක තුලිත සමීකරණය. I2 දාන සල්ෆයිඩ් හැදෙනවා I රින දාන සල්ෆේට් එක. SO4. ලියන්න මේක තුලිත සමීකරණය. ලියලා මෙතන I2 සංඛ්‍යාව දානවා. එහෙනම් පද්ධතිය තුල තියෙන සල්ෆයිඩ් ප්‍රමාණය මොකක්ද? වෙන ක්‍රම නෑ එච්චරයි තියෙන්නේ වෙන මොනවා හරි ක්‍රමයක් වලට කරනකොට ඒ ක්‍රමේ වැරදි හරි ඔය දාන උත්තර හරි සල්ෆයිඩ් ප්‍රමාණය හරියට හඳුනා 10 දින 3යි මම හරි ඉක්මන් කරලා හදන්න. මෙන්න සල්ෆයිඩ් මවුල් සංඛ්‍යාව හොයාගත්තා. දැන් මේවා අමාරුයි කියලා අතහැරලා එක්සෑම් වල දාන්න බැලමයි. මේ රසායනික ගණනේ එක්සෑම් එකට ආපු ගණන් සහ එන ගණන්. මීට වඩා ෆිසිකල් කියන කොටස අමාරුයි. හරි ෆිසිකල් අමාරුයි මීට වඩා. ඒකෝර ඉතින් මේවට හිතන්න බෑ කියන්නේ. right. මුලින් හදාන්න බැරි වෙන එක සාධාරණයි. හැබැයි කියලා දුන්නාට පස්සේ දේවල් කරලා දුන්නාට පස්සේ දැනුත් තේරෙන්නේ නැත්නම් තප්පි දාන්න බෑ. ඊයේ. මොකද කියන්නේ? තමයි කොහොමද කරන්නේ? හරි. මම යන තුලින් සමීකරණය කොහොමද කියලා I2 කියන එක නම් ප්‍රතික්‍රියා කරනවා සල්ෆයිඩ් කියන එකත් එක්ක ප්‍රතිඵල විදිහට හැදෙනවා අයිරින කියන එක සහ සල්ෆේට් කියන එක. I2 වලදී අයිරින ඔක්සිජනාංකයේ බිඳුවයි සල්ෆයිඩ් වලදී 4යි අයිරින වලදී ඔක්සිජනාංකයේ ඍණ 1යි සල්ෆේට් වලදී මෙතන ඔක්සිජනාංකයේ 6යි. I2 අයිරින වෙලා තියෙනවා I පරමාණු මෙතන 2යි මෙතන 1යි සංගත දෙකකින් ගුණ කරනවා එතකොට මෙතන දෙකකින් ගුණ වෙනවා. බිඳුව ඍණ 2 වෙනවා කියන්නේ ඉලෙක්ට්‍රෝන දෙකක් ඔක්සි මෙතන ඔක්සි හරණයන් කියන ඉලෙක්ට්‍රෝන දෙකක් ලබා ගන්නවා. සල්ෆයිඩ් සල්ෆේට් වෙලා තියෙනවා සල්ෆ පරමාණු සංඛ්‍යාව සමානයි ධන 4 ධන 6 වෙනවා කියලා කිව්ව ඉලෙක්ට්‍රෝන දෙකක් ලබා ගන්නවා. එහෙනම් මෙතනත් 2යි මෙතනත් 2යි සමීකරණය තුනයි. නේද? එහෙනම් දැන් මොකද තුලින් සමීකරණය? I2 ධන සල්ෆයිඩ් හැදෙනවා දෙකක් අයිරින ධන සල්ෆේට් කියන එක. ප්‍රතික්‍රියා කරපු I2 ප්‍රමාණය අපි හොයාගත්තා. කීයක් කියලා දාවේ 10 වෙන 3යි මවුල කියලා. සලපි හොයාගත්තනේ අනුපාතයකට 1යි. එහෙනම් සල්ෆයිඩ් ප්‍රමාණය කීයද? 10 වෙන 3යි මවුල. එහෙනම් මෙතන x කියලා දාගත්ත කෙනාගේ අගය. දැන් මම කියුවා ඇති x සමානයි 10 වෙන 3යි මවුල. හැබැයි මගෙන් අහන්නේ සල්ෆයිඩ් වල සාන්ද්‍රණය කියලා. සාන්ද්‍රණය සමානයි මවුල් සංඛ්‍යාව විදිහින් පරිමාව සල්ෆයිඩ් මවුල් සංඛ්‍යාව 10 වෙන 3යි මවුල. ඒක තියෙන්නේ ඝන සෙන්ටිමීටර් 10ක් තුල. ඝන ඩෙසිමීටර් මවුල් වලින් ඕන මම මේක 10 ගුණ කරන්න ඕන. මේ 10යි ධන 3ට ඍණ 3 කැපිලා ගියා. මම එක බෙදීම 10යි ඝන ඩෙසිමීටරයට මවුල්. මේ තමයි පද්ධතිය තුල තියෙන සල්ෆයිඩ් වල සාන්ද්‍රණය. හරි.
මේ වගේ ගාන තනියෙන් අට්ට ගාලා රූප සටහනට හදලා අන්තිමට උත්තරය ආපම දැන් වෙන සතුට සල්ලි වලට ගන්න බෑ. ඒක මම කියලා දුන්නාම හදාගෙන ගන්නත් බෑ. තමන්ම හදාගන්න. තේරුණා නේද? දැන් මේ ප්‍රතික්‍රියා කඩපාඩම් කරන්න එහෙම බා තේරුමක් නැහැ. මම මේවා ඉගෙනට වෙලේ ඒ වෙලාවෙම හදලා ගන්න. මම දැන් කීවේ I2 කියලා කෙනාට වෙන්න පුළුවන් ඔක්සිහරණය වෙන එක විතරයි. එහෙනම් අනිත් එක්කන ඔක්සිකරණය වෙන්නේ. මෙයා ධන 4නේ. දැන් ආරම්භයේදී හොඳට බලන්න මේ ගානේ හැමදේම තියෙනවා. විරංජන කාරකයක් විදිහට සල්ෆයිඩ් එකතු කරනවා කියන්නේ. සල්ෆේට් එකතු කරනවා කියලා කොහොමද කියන්නේ? හැබැයි ලැබෙන අපජලය තුළ සල්ෆයිඩ්ුත් තියෙනවා සල්ෆේට්ුත් තියෙනවා. එහෙනම් කොහොමද සල්ෆේට් හඳුනේ? සල්ෆයිඩ් කියලා සල්ෆේට් බව ඔක්සිකරණය වෙච්ච. ගාන ඇතුළේ තියෙන හැමදේම. හරිද? ඔන්න එහෙනම් සල්ෆයිඩ් ප්‍රමාණය නම් හොයාගත්තා. මම මේක මකන්න මට ඒක මත නිසා හරිද? දෙවෙනි කොටසේදී කියනවා ආයෙත් ගන්න ඕනේ මේ සාම්පලයක්. මොනවද මේක තියෙන්නේ? සල්ෆයිඩ් කියන කෙනා තියෙනවා සල්ෆේට් කියන කෙනා තියෙනවා ඝන සෙන්ටිමීටර් 10ක් තමයි ගන්න. සල්ෆයිඩ් ප්‍රමාණය දැන් අපි දන්නවා කීයද? 10 ඍණ 3යි මාර්ග. සල්ෆේට් ප්‍රමාණය දන්නේ නැහැ අපිට මේකේ y කියලා. එයා තමයි හොයන්නේ. දැන් තේරෙනවද රූප සටහනක් අඳගන්න එකේ වටිනාකම? මෙයා ප්‍රතික්‍රියා කරනවා I2 සමග සාන්ද්‍රණයේ 0.1 ගන්න දෙසිමීටරයට පවුල ඝන සෙන්ටිමීටර් 25ක් සමග තමයි ප්‍රතික්‍රියා කරන්නේ. ලැබෙන ද්‍රාවණය තුළ තියෙන කවුරු කියලා මතකයි. ඉතිරි වෙච්ච I2 කියන කෙනා තියෙනවා සෑදුණු සල්ෆේට් කියන කෙනා තියෙනවා. කොහොමද මේක සල්ෆේට් කියන කෙනා හැදෙන්නේ? තුලිත සමීකරණය දැන් අපි දන්නවා I2 ධන සල්ෆයිඩ් හැදෙනවා. දෙකක් I ඍණ ධන සල්ෆේට් කියන සෑදුණු සල්ෆේට්. දැන් HNO3 දාලා තියෙන්නේ වැඩකට නෑ. බේරියම් ක්ලෝරයිඩ් එකතු කරාට පස්සේ මෙතනදී I2 සල්ෆයිඩ් එක ප්‍රතික්‍රියා කරලා දෙකක් I වෙන සහ සල්ෆේට් කියනවා හදනවා. බේරියම් ක්ලෝරයිඩ් දැම්මට පස්සේ බේරියම් සල්ෆේට් කියන සුදු පාට අවක්ෂේපය හැදෙනවා. එයාගේ ස්කන්ධය තමයි මෙතන දීලා තියෙන කොච්චරක් කියලාද? 0.932 ග්‍රෑම්. දැන් ඉතින් හදන එක හරියම ලේසියි.
දැන් මම කියවන ගානේ හදන්න තියෙන මෙන්න මේ අන්තිම තමයි පටන් ගන්න තියෙන්නේ කියලා. මට හොයා ගන්න පුළුවන් මේකේ තියෙන බේරියම් සල්ෆේට් බහුල සංඛ්‍යාව. ඒ බේරියම් සල්ෆේට් බහුල සංඛ්‍යාව පද්ධතිය තුල තියෙන මෙන්න මෙතන තියෙන සල්ෆේට් බහුල සංඛ්‍යාවට සමානයි. ඒකට හේතුව තමයි බේරියම් සල්ෆේට් එක්කෙනෙක් තුල සල්ෆේට් අයන කී දෙනෙක් කරවත් වෙනවද එක්කෙනා. එහෙනම් මම හොයනවා මොකදී බේරියම් සල්ෆේට් බහුල සංඛ්‍යාව සමානයි ස්කන්ධය විදිහේ මෞලික ස්කන්ධ. බේරියම් සල්ෆේට් වල ස්කන්ධය 2.9 ග්‍රෑම්. බේරියම් සල්ෆේට් වල මෞලික ස්කන්ධය කීයද දෙන්නේ? බේරියම් 137යි සල්ෆර් 32යි 16 4ක් 64යි 4යි 2යි 1යි 3යි 3යි 1යි 3යි 6යි 12යි 1යි 3යි 1යි 333යි නේද? sorry 233යි 233යි මෞලික ග්‍රෑම් වලින් බෙදලා දාන්න. ග්‍රෑම් සුළු වෙනවා 233 ව බිඳුවට නෑ 9ට නෑ 9ට නෑ හතරක් තියෙනවා. මෞල සංඛ්‍යාව කීයද? 4 ගුණ කිරීම 10 වෙන 3යි මෞල. මේ තමයි බේරියම් සල්ෆේට් බහුල සංඛ්‍යාව. බේරියම් සල්ෆේට් බහුල සංඛ්‍යාව අවසන් සල්ෆේට් බහුල සංඛ්‍යාවට සමානයි. හේතුව මේකයි බේරියම් සල්ෆේට් කියන කෙනා තුල තියෙන්නේ බේරියම් ධන දෙකක් කෙනෙක් සහ සල්ෆේට් අයන කියලා. අනුපාතය 1:1. එහෙනම් බේරියම් සල්ෆේට් සංඛ්‍යාව 4 ගුණ කිරීම 10 වෙන 3යි මෞල නම් සල්ෆේට් ප්‍රමාණය 4 ගුණ කිරීම 10 වෙන 3යි. එහෙනම් මම දැන් කියනවා y සමානයි 4 ගුණ කිරීම 10 වෙන 3යි මවුල කියලා. හරිද? මම කියනවා y සමානයි මේ ආරම්භක සල්ෆේට් ගන්න 10 වෙන 3යි 4 ගුණ කිරීම 10 වෙන 3යි කියලා. හරිද? අම්මෝ ඇතියන්ට තේරුනේ. ඒක වැරදි. ඇයි වැරදි? මේ පද්ධතිය තුල සල්ෆේට් ලැබෙන මේ ආරම්භයේ තිබේ සල්ෆයිඩ් සහ සල්ෆේට් කියන දෙන්නමනේ. ඒ දෙන්නම තමයි මෙතෙන්ට යනකොට සල්ෆේට් වෙලා තියෙන්නේ. එහෙනම් මේක පාරවල් දෙකකින් අපිට හම්බෙන්නේ. එකක් තමයි මේ ප්‍රතික්‍රියාවෙන් ලැබෙන සල්ෆයිඩ්. මේ සල්ෆයිඩ් වලින් ලැබෙන සල්ෆයිඩ්. දෙවෙනි එක තමයි ආරම්භයේ ඉඳන් තියෙන සල්ෆයිඩ්. මෙතන තියෙන සල්ෆයිඩ් ප්‍රමාණය අපි දන්නවා 10 වෙන 3යි මම. ඒක අපි කලින් හෙවුවනේ. ඒ පරිමාවමයි ගත්තේ නිසා 10 වෙන 3. එහෙනම් මෙයාගෙන් ලැබෙන සල්ෆේට් ප්‍රමාණය 10 වෙන 3යි මම. එහෙනම් මේ දෙන්නගේ මුළු ප්‍රමාණය 4 ගුණ කිරීම 10 වෙන 3යි මවුල නිසා මෙයා ප්‍රමාණය කීයක් වෙන්න ඕනද? 4 ගුණ කිරීම 10 වෙන 3ෙන් අඩු කරන්න ඕන 10 වෙන 3. කීයද? 3 ගුණ කිරීම 10 වෙන 3යි මවුල වෙනවා. එහෙනම් y වලගේ කීයද? 3 ගුණ කිරීම 10 වෙන 3යි මවුල. පැහැදිලිද? මේ පද්ධතියේ තියෙන මුළු සල්ෆේට් ප්‍රමාණය තමයි 4 ගුණ කිරීම 10 වෙන 3. ඒක ලැබුණේ පාරවල් දෙකකින්. එකක් සල්ෆයිඩ් වල ඔක්සිකරණය සහ ආරම්භයේ නම් තිබුණු සල්ෆේට් වල. මේ දෙක ඉතල දෙකක් ගහන්න. සල්ෆයිඩ් වල ඔක්සිකරණයෙන් ලැබිච්ච සල්ෆේට් ප්‍රමාණය 10 වෙන 3යි. මොකද මේ දෙක අතර අනුපාතය 1:1යි. මේ ප්‍රමාණය 10 වෙන 3යි කියලා හොයාගත්තා. එහෙනම් 4 ගුණ කිරීම 10 වෙන 3ෙන් 10 වෙන 3ක් අඩු කරපුවම ලැබෙන ප්‍රමාණය තමයි ආරම්භයේ සිට පැවති සල්ෆේට් බහුල සංඛ්‍යාව. හරි. ඒක අපි ලියන්න මෙහෙම. යන්නේ 4 ගුණ කිරීම 10 වෙන 3යි 4 ගුණ කිරීම 10 වෙන 3 යන සල්ෆේට් ප්‍රමාණය ලැබෙන්නේ 4 ගුණ කිරීම 10 වෙන 3යි මවුල යන සල්ෆේට් ප්‍රමාණය ලැබෙන්නේ ක්‍රම දෙකක් ඔස්සේ 4 ගුණ කිරීම 10 වෙන 3යි සල්ෆේට් යන ප්‍රමාණය ලැබෙන්නේ ක්‍රම දෙකක් ඔස්සේ ක්‍රම දෙකක් ඔස්සේ හරි ලියන්න 1 2 දාලා 1 ආරම්භයේ සිට පැවති සල්ෆේට් දැන් ඔය ගාන පැහැදිලි කරනවා ඈ නැත්නම් උච්චාරණ හැදෙන්න ලියන්න ඕනේ නැහැ ආරම්භයේ සිට පැවති සල්ෆේට් දෙක සල්ෆයිඩ් ඔක්සිකරණයෙන් ලැබුණු සල්ෆේට් එක ආරම්භයේ සිට පැවති සල්ෆේට් දෙක සල්ෆයිඩ් වල ඔක්සිකරණයෙන් ලැබුණු සල්ෆේට් සල්ෆයිඩ් වල ඔක්සිකරණයෙන් ලැබුණු සල්ෆේට් ඊට පස්සේ ලියන්න සල්ෆයිඩ් වල ඔක්සිකරණයෙන් ලැබුණු සල්ෆේට්
මවුල සංඛ්‍යාව අපි දන්නවා ඉස්සෙල්ලා ඉඳන් හොයාගත්තා 10 රින 3යි මවුල. මේ ගන්න 10 රින 3යි එන මේ කියලා විදිහ ප්‍රමාණය 10යි. ඒ නිසා ආරම්භක සල්ෆේට් මවුල සංඛ්‍යාව සමානයි 4 ගුණ කිරීම 10 රින 3යි මවුල වලින් අඩු කරනවා 10 රින 3යි මවුල. සුළු කරපුවාම 3 ගුණ කිරීම 10 රින 3යි මවුල. මේ තමයි ආරම්භයේ නම් පැවති සල්ෆේට් මවුල සංඛ්‍යාව. එහෙනම් ආරම්භක සල්ෆේට් සාන්ද්‍රණය හොයන්න පුළුවන්. සාන්ද්‍රණය සමානයි මවුල් සංඛ්‍යාවයි. පරිමාව මවුල් සංඛ්‍යාව 3 ගුණ කිරීම 3යි මවුල. ඒක තියෙන්නේ ඝන සෙන්ටිමීටර් 10ක් තුල. සාන්ද්‍රණය ඝන ඩෙසිමීටර් මවුල් වලින් මොනවා මේක 10 ගුණ කරනවා 10 ගුණ 10. කැටලා ගියා 3 10 කියන්නේ 0.3යි ඝන ඩෙසිමීටරයකට. සාමාන්‍යයෙන් එක්සෑම් එකේදී මේ වගේ ගණන් හදන්න අපිට තියෙන්නේ විනාඩි 10ක්. විනාඩි 10ක් ඇතුළත ඔය ඔක්කොම ටික ලියන්න ගන්න. ඒකයි කියන්නේ හැමදාම කියනවනේ ස්පීඩ් එක වැඩි කියලා වගේ. වැඩි නෙමෙයි ඔයාලගේ ස්පීඩ් එක මදි. ඉස්සරහ හදාගන්න. ඒක මට හදන්න බෑ. ඔයාලම හදාගන්න. දෙකේ පන්තියේ පොඩි ළමයි වෙලා හරියන්නේ නැහැ. උසස් පෙළ ළමයි විදිහට වැඩ කරන්න ඕනේ. තමන්ගේ තියෙන අඩුපාඩු හොයාගෙන දැන් මේක වේගෙන් හදන්න බැරි වෙන හේතු තියෙනවනේ. එක්ක සුළු කිරීම බෑ. එක්ක ගාන තේරුම් ගන්න බෑ. එක්ක රූප සටහන ඇඳ ගන්න බෑ. ආන්ගේ අඩුපාඩු හොයාගන්න. නැතුව මගේ ස්පීඩ් එක වැඩි කියද්දි මට ඇඟිල්ල දික් කළා හරියන්නේ නැහැ. මට ඇඟිල්ල දික් කරා කියලා නෝ ඔයාලට එක්සෑම් එකේදී වැඩි වෙලාවක් හදෙන්නේ නැහැ. තමන්ගේ අඩුපාඩු හොයාගන්න. එතකොට හරි. හොඳයි මේ උත්තර දෙක මාළු සමහරක් අයට නියමයි හදාගන්න. මේ ගාන අපෝ මං කියවනේ දෙතු තව 3-4 වතාවක්වත් හදනවාලා එහෙම වුණොත් විතරයි ඊළඟ ගාන පොතක් හදාගන්න පුළුවන් වෙන්නේ. තේරෙනවද දැන් ගාන පැහැදිලි කරන්න පැයක් කියලා. මේක මම හදනවා විනාඩි දෙකකින්. එක්සෑම් එකේ විනාඩි 10ක් හම්බ කරනවා. හරි දැන් පොත ළමයි ඔකේ දෙවෙනි ගාන කියවලා රූප සටහන කැඳගන්න බලන්න. හරි දෙවෙනි ගාන තරන්නේ. ඉතින් මේ වගේ ගානක් මම හදලා ඉන්නකොට වැඩි එලිසි කියලා. ඔයාලා හදන්න. ප්‍රශ්නාංක 7 හදන්න පිටුවංක 6. පිටුවංක 6 තියෙන ප්‍රශ්නාංක 7. ඒකේ B කොටස කියවලා බලන්න. ප්‍රශ්නාංක 7 පිටුවංක 6 ප්‍රශ්නාංක 7 B කොටස හදන්න. අනිත් රූප සටහන හැමෝම අදින් එකක් ගන්න. පිටුවංක 6 ප්‍රශ්නාංක 7 B කොටස. ප්‍රශ්නාංක 7 B. ගාන කියවනවා රූප සටහන කරලා. ටියුට් එකේ නෙමෙයි අදින්නේ. බලන්න ගන්න කොලේ යන්නේ. දැන් කලින් හැදගන්න පුළුවන් වෙනවා. ගාන කියවලා නම් අදින්න එපා. අපරාධ වෙලාවද විනාඩි 10යි හම්බ වෙන්නේ. ඒ නිසා අපි දන්නවා දැන් ඕක කියවුවා කියලා මතක තියාගන්න බෑ. කියවුවා කියලා තේරුම් ගන්නවත් බෑ. ඒ නිසා ගාන කියවන පටන් ගන්න තැන ඉඳලා රූප සටහන දෙන්න යන්න. මම විනාඩි දෙකක් තුනක් දෙන්න. නිෂ්ක්‍රීය ද්‍රව්‍යයක් Fe3O4 යම් ප්‍රමාණයක්. අපිට නිෂ්ක්‍රීය ද්‍රව්‍ය X කියලා. මෙයා තියෙනවලු Fe3O4 කියන කෙනා තියෙනවා. කවුද ළමයි Fe3O4 කියන්නේ? Fe3O4 කියන්නේ Fe2O3 තිතා FeO කියන කෙනා. මේකේ මැග්නටයිට් එක. සහ හීමටයිට් ලෝපස් නියදියක්. එහෙනම් මේක තව තියෙනවා මොනවද? Fe2O3 කියන එකක් තියෙනවා. එහෙනම් මේකේ සංරචක තුනක් තියෙනවා. මෙන්න මේ තුන දෙනා. මෙයාගෙන් කොච්චර නියදියද ගන්නවා කියලා කියන්නේ ග්‍රෑම් 8ක නියදියක් එහි ඇති සියලුම යකඩ
Fe ධන දෙකට පරිවර්තනය කිරීම සඳහා එහෙනම් සියල්ලම කවුරු බවට පත් වෙලා තියෙන්නේ Fe ධන දෙක. බවට පරිවර්තනය කිරීම සඳහා වැඩිපුර ජලීය පොටෑසියම් අයඩයිඩ් ඝන සෙන්ටිමීටර් 50ක් එක්ක ආම්ලික මාධ්‍යයේදී පිළියම් කරලා තියෙනවා. ඊට පස්සේ කියනවා අනතුරුව ද්‍රාවණය ඝන සෙන්ටිමීටර් 100ක් දෙක්තම්ක කරනවා. එහෙනම් දැන් ද්‍රාවණයේ මුළු පරිමාව කීයක් කියලාද ඝන සෙන්ටිමීටර් 100ක් වෙනකම් තම්ක කරලා තියෙනවා. දැන් කවුද තියෙන්නේ? Fe ධන දෙක. ඊට පස්සේ කියනවා තම්ක කරන ලද ද්‍රාවණයෙන් ඝන සෙන්ටිමීටර් 25ක් වෙන් කර ගන්නවලු සාන්ද්‍රණය 0.1ක් වෙන සෝඩියම් තයෝසල්ෆේට් සමග සාන්ද්‍රණය 1ක් වන සෝඩියම් තයෝසල්ෆේට් සමග අනුමානය කරනවා. සෝඩියම් තයෝසල්ෆේට් වල සාන්ද්‍රණය 1යි ඝන ඩෙසිමීටරයට මාරු. මේ අනුමානයේදී කොච්චර පරිමාණද වැය වෙනවා කියලා කියන්නේ ඝන සෙන්ටිමීටර් 24යිලු අන්තරක්ෂය සෝඩියම් තයෝසල්ෆේට් වලට අදාළයි. ඊට පස්සේ කියනවා තනුක කරන ලද ද්‍රාවණයෙන් තවත් ඝන සෙන්ටිමීටර් 25ක් ගන්නවා. තවත් ඝන සෙන්ටිමීටර් 25ක් කරගෙන අයදීන් මුළුමනින්ම ඉවත් කිරීම සඳහා CCl4 සමග සොලවන ලද. එහෙනම් මේකට දාලා තියෙන මොනවද? කාබන් ටෙට්‍රාක්ලෝරයිඩ් CCl4 දැම්මට පස්සේ සියලුම I2 ඉවත් වෙලා. ඉවත් වුණා I2 ඉවත් වුණාට පස්සේ දැන් පද්ධතිය තුල තියෙන කවුද? Fe ධන දෙක. දැන් මේකේ තියෙනවා Fe ධන දෙක තිබිලා තියෙනවානේ. ඊට අමතරව දැන් සෝඩියම් තයෝසල්ෆේට් දැම්ම කියන්නේ මේක තුල I2 කියන එක නක් තිබිලා තියෙනවා. හැබැයි එකතු කරලා තියෙන්නේ I. I ඍණ කියන එක පොටෑසියම් අයඩයිඩ් හැදිලා තියෙනවා. එහෙනම් මේක තුල සිද්ධ වෙලා තියෙන ප්‍රතික්‍රියා ගැන දැන් පොඩි අදහසක් කියනවා. I ඍණ එකතු කරලා I2 හැදෙනවා කියන්නේ I ඍණ I2 බවට ඔක්සිකරණයක් වෙලා තියෙනවා. එහෙනම් එයා ඔක්සිකරණය උනේ මේ පද්ධතිය තුල කවුරු හරි ඔක්සිහරණය වෙච්ච නිසා. එහෙනම් බලන්න මෙයාලගේ ඔක්සිකරණාංක කොහොමද තියෙන්නේ? මෙන්න මේවයි තේරුම් ගන්න ඕන ගන්න හදන්න. ඊට පස්සේ කියනවා අනතුරුව ලැබෙන ද්‍රාවණය දැන් මේක Fe ධන දෙක විතරයි තියෙන්නේ. මේක තිබ්බා Fe ධන දෙක තිබ්බා I2 තිබ්බා I2 ඉවත් කරා Fe ධන දෙක ප්‍රමාණය සෙවීම සඳහා මේ අනුමාපනය කරනවලු පොටෑසියම් පර්මැංගනේට් ද්‍රාවණයක් එක්ක පර්මැංගනේට් වල සාන්ද්‍රණය ඝන ඩෙසිමීටරයට මාරු ඒකයි අන්තරාක්ෂය 5.2 ඝන සෙන්ටිමීටර වුණා. හරි. ඔන්න තමයි ගන්න. තේරුණාද? ආරම්භක ලෝපස් මිශ්‍රණයක් කරගෙන තිනවා ග්‍රෑම් මට මේ ග්‍රෑම් මට තුල නිෂ්ක්‍රීය ද්‍රව්‍යයක් තියෙනවා. එහෙනම් යාලා මෙතෙන් ඉතින් නෑ නිෂ්ක්‍රීය කියන ප්‍රතික්‍රියා කරන්නේ නෑ. නිකන් බර වැඩි වෙලා මැග්නටයිට් තිබිලා තියෙනවා හීමටයිට් තිබිලා. මෙයාගේ ඔක්සිකරණාංක දාගෙන ගියොත් එහෙම FeO කියනකොට මෙයාගේ ඔක්සිකරණාංකය ධන 2යි. Fe2O3 කියනකොට මෙයාගේ ඔක්සිකරණාංකය ධන 3යි. Fe2O3 කියනකොට මෙයාගේ ඔක්සිකරණාංකය ධන 3යි. එහෙනම් මේ සමස්තය තුල ආරම්භක අවස්ථාවේ Fe ධන 3ක් තිබිලා තියෙනවා Fe ධන 2ක් තිබිලා තියෙනවා. පොටෑසියම් අයඩයිඩ් එකතු කරාට පස්සේ I ඍණ කියන කෙනා I2 බවට පත් වෙලා තියෙනවා. එහෙනම් මෙන්න මේක ආශ්‍රිත ප්‍රතික්‍රියාව විචාර. I ඍණ I2 බවට පත් වෙලා තියෙනවා. මේක ඔක්සිකරණයක් නේ. මේ ඔක්සිකරණ ක්‍රියාවලිය සිද්ධ වෙන්න නම් මේ කියන දෙන්නගෙන් කවුරු හරි කෙනෙක් ඔක්සිහරණය වෙන්න. කාර්ය ඔක්සිහරණය වෙන්න පුළුවන්. I ඍණ එකතු කරාට පස්සේ I2 බවට පත් වෙලා තියෙනවා නේ. I ඍණ තමයි I2 හැදිලා තියෙන්නේ. මෙන්න ඔක්සිකරණ ප්‍රතික්‍රියාව. එන ඔක්සිහරණය වෙනවා. කවුද මේ දෙන ඔක්සිහරණය වෙන්නේ? මෙන්න මේ. Fe ධන. Fe ධන තුනට ඔක්සිහරණය වෙලා කවුරු හදන්න පුළුවන්ද? Fe ධන දෙක හදන්න. ඊළඟ මේක තුල Fe ධන තුන ඔක්සි හරණයට ලක් වෙලා Fe ධන දෙක කියන එක හදන්න. හරි. එහෙනම් දැන් මේ පද්ධතිය තුල තියෙන Fe ධන දෙකයි හැදෙන I2 විතරයි. ඊට පස්සේ මොකද කරලා තියෙන්නේ? එහෙනම් දැන් මෙතන පුලික සමීකරණය අපිට හොයාගන්න පුළුවන් නේද? කොහොමද වෙන්නේ? Fe ධන 3 ධන I ඍණ හැදෙනවා. Fe ධන 2 සහ I2 කියන එක. මෙතන මෙයාගේ ඔක්සිකරණාංකය ඍණ 1යි මෙතන බිඳුවයි දෙන්නේ කියන නිසා මෙතන දෙකක් දානවා. එතකොට මේ ඉලෙක්ට්‍රෝන දෙකක් ඔක්සිකරණය ඉවත් කරලා තියෙනවා. Fe ධන 3 Fe ධන 2 වෙනකොට ඉලෙක්ට්‍රෝන 1යි ගන්න. එහෙනම් මේක දෙකෙන් ඉන්න කරනත් හරි. ඒ කියන්නේ මෙතෙන්ට දෙකක් වෙනවා. මෙතනට දෙකක් වෙනවා. මේක තමයි තුලිත සමීකරණය. අර දැන් මෙන්න මේ I2 ප්‍රමාණය සෙවීම සඳහා තමයි මෙතන 100ක් තියෙන්නේ. 125ක් කරගෙන තයෝසල්ෆේට් එක අනුමාපනය කරනවා. තයෝසල්ෆේට් එක අනුමාපනය කරද්දී මෙතන සිද්ධ වෙන්නේ අයඩෝපතික අනුමාපනයට අදාළ ප්‍රතික්‍රියාව. I2 ධන 2ක් H2O3 හැදෙනවා 2ක් I ඍණ ධන
S4O6 2 - K. thiosulfate වල සාන්ද්‍රණය සහ පරිමාව තියෙනවා. එන මවුල් සංඛ්‍යාව හොයාගන්න පුළුවන්. දෙකට එකයි පද්ධතිය තුළ තිබුණු I2 ප්‍රමාණය හොයන්න. ඒ කියන්නේ මෙන්න මේ I2 ප්‍රමාණය හොයාගන්න. මේ I2 ප්‍රමාණය හොයාගත්තා නම් ආරම්භයේ තිබුණු Fe ධන තුන ප්‍රමාණය හොයන්න. ඒ කියන්නේ මෙන්න මෙතන ගන්නයි මෙතන ගන්න. ඒක ගන්න සංකීර්ණයි අර්ථවල. තේරුණාද? පොඩි අදහසක් අල්ල ඔබ තේරෙන්නේ නැහැ. ඉස්සර මේ ගාන දෙක ඉන්නොතික් කැම භූතිය යනවා. කොහොසනන්න එකක් ගන්න. ඉක්ම කරලා මේ. කොහොසනන්න උදේ ටියුට් එක යන්නේ නැතකොට ගාන හදන්න යන්නේ නැතකොට මම කියවනේ රෙකෝඩ් ඉල්ලන්න එපා නිකන් බොම් වැඩ කරන්න එපා ඉස්සලා අහගන්න බලා රෙකෝඩින් නෙමෙයි අහගන්න රෙකෝඩින් එක දාන්න ඕන මම මෙතන විදිහට මේක ගන්නන්න ඕනේ රෙකෝඩ් කරලා දාන්න පුළුවන් බුක් එකට උගන්වන්නේ අහගන්න ප්‍රශ්න තියෙනවා නම් අහන්න ඒක තමයි උගන්වන්නේ අර හරියට තරහ යනවා රෙකෝඩින් ඉල්ලන්නේ හරිද මේක හදගන්න මම පැහැදිලි කරන්න තව පාරක් පියවරෙන් පියවර අපි කතා කිසිම හදිසියක් නැහැ Fe3O4 කියන එක නෑ මේ විදිහට ලියලා තියෙන කියලා අහනවා. Fe3O4 කියන්නේ මේකට මැග්නටයිට් කියලා කියන්නේ මේ දෙන්නගේ එකතුවට. ඒකේ තියෙන ළමයි මේ උසස් පෙළ දිගට ගන්න එකක් නෙමෙයි 10 උසස් පෙළ ගන්නවා. උගන්වන්නේ නැද්ද ඔයාලට Fe3O4 කියන්නේ මෙන්න මේ Fe2O3 කියන එක සහ Fe4 එකතුවක් කියලා. නෑ ආයෙත් අද දැනගන්න. අද දැනගන්න මෙන්න මේ මැග්නටයිට් කියලා කියන්නේ Fe3O4 කියලා කියන්නේ hematite කියන ගානේ Fe2O3 කියන ගානේ සහ FeO කියන ගානේ එකතු. එතකොට මෙන්න මෙයාගේ ඔක්සිජන් අංකය ධන දෙකයි මේ ඕන තියෙන්නේ. එතකොට මෙයා ඍණ දෙකයි හින්දා මෙයා ධන දෙකයි. මෙයා ඍණ දෙකේම තුනක් දෙනවා ඍණ 6යි. එහෙනම් ධන 6ක් දීලා තියෙනවා දෙන්නේ එකතුලා. මෙයාගේ ඔක්සිජන් අංකය ධන 3යි. හරිද? ඒක තියාගන්න ඕනේ. මෙන්න මෙයා x කියලා දාන්නකෝ z කියලා දාගන්න. මොකද අපි බහුල සංඛ්‍යාව x කියලා ගන්න නිසා මෙයා z කියලා දාගන්න. මේ තියෙන නිෂ්ක්‍රීය ද්‍රව්‍ය ඒකත් අමු කරගන්න. නිෂ්ක්‍රීය ද්‍රව්‍ය. මේ නිෂ්ක්‍රීය ද්‍රව්‍ය තිබ්බ නැත්නම් ගානක් දාන්න ලේසි නම් දීලා තියෙන නිසා අපි ගන්න ටිකක් වෙලා යනවා. හරිද? හරිනේ දැන් මම මේක ඔක්කොම දැන් ඔයාලගේ රූප සටහන් තියෙනවා මේ සමස්තේ දැන් තේරෙනවා පරමාණු ව්‍යුහ කියන්නේ මොකක්ද කියලා නේද? අයි මම මේ පාඩම කිසිම වැරද්දක්ම දෙන්න කියලා වැඩක් නැහැ. දැන් මේ ආරම්භක නියතියේ තියෙන මොනවද? Fe3O4 කියන කෙනා තියෙනවා. Fe3O4 කියන කාටද? Fe2O3 කියන කෙනා සහ FeO කියන කෙනාගේ එකතුව. ඊට අමතරව තියෙනවා Fe2O3 කියන කෙනා. ඊට අමතරව තියෙනවා Z කියන කෙනා. අපි හිතමු මෙන්න මෙයාගේ මවුල සංඛ්‍යාව x මවුල කියලා. මෙයාගේ මවුල සංඛ්‍යාව y මවුල. හරි මේ සෙට් එක තමයි ග්‍රෑම් මතක නියම. මේ ලියාගන්න. thank you. මෙයාගේ ඔක්සිජන් අවස්ථාව ධන 2යි
මෙයාගේ ඔක්සිජන් අවස්ථාව ධන 3යි මෙයාගේ ඔක්සිජන් අවස්ථාව ධන 3යි එහෙනම් මම කියන්නේ මේක ආම්ලික මාධ්‍යයක් ඇති කරනවා කියනවානේ ආම්ලික මාධ්‍යයක් ඇති කරාට පස්සේ මොන වෙනද නිදහස් වෙන්නේ මොන වෙනද නිදහස් වෙන්නේ මෙතන ඔක්සිජනකේ ධන 3යි කියන්නේ මෙතන මෙයා කවුරු බවට පත් වෙනවා අම්ලයක් එකතු කරනවා කියන එක කරන්නේ දැන් HCl දැම්මොත් දැන් හිතන්න මේ සෝඩියම් ඔක්සයිඩ් කියලා තියෙනවා මේකට HCl දැම්මම පස්සේ සෝඩියම් ක්ලෝරයිඩ් කියන එක හැදෙනව නේද ඒ කියන්නේ කවුරු හැදුනද සෝඩියම් දායනය හැදුවා එහෙනම් මෙතන FeO කියන කෙනා තියෙනවා HCl දාන කවුද හැදෙන්නේ එහෙනම් FeCl2 කියන එක ඒ කියන්නේ කවුරු හැදුනද Fe ධන දෙකයි නේ අන්න ඒ වගේ මම අහන්නේ මෙන්න මේ මිශ්‍රණයට ඒ කියන්නේ මෙන්න මේ මැග්නටයිට් කියන කෙනාට මේ ස්විච් එකට ආම්ලික මාධ්‍යයක් ඇති කරගම කවුද ඔක්සිකරණාංකය ධන 3 වන අයත් තියෙනවා ඔක්සිකරණ අවස්ථාව ධන 2 වන අයත් තියෙනවා එහෙනම් කවුද හැදෙන්නේ හරියටම හරි Fe ධන 3ක් හැදෙනවා Fe ධන 2ක් හැදෙනවා x කියන කෙනා ඇසුරෙන් මට කියන්නේ Fe ධන 3 කීයද Fe ධන 2 කීයද හරි මට ඉස්සලා කියන්නේ මේ x ඇසුරෙන් Fe ධන 3 ප්‍රමාණය කීයක් වෙනවද ඕක තේරෙන්නේ නැත්නම් ඉඳලා වැඩක්. ඔතන හිතන්න. ගිරවගේ මේ උත්තර දෙන්න ඕනේ නැහැ. Fe මෙන්න මේ මැග්නටයිට් කියන කෙනාගේ බහුව සංඛ්‍යාව x කියලා ගත්තේ. ඒක තුල මෙයාගේ ධන 3, මෙයාගේ ධන 2. ඒ නිසා මේකට ආම්ලික මාධ්‍යයක් ඇති කරොත් තමයි ධන 3යි නැත් හැදෙනවා, ධන 2යි නැත් හැදෙනවා. මගේ ප්‍රශ්නේ උනේ මෙන්න මේ x ඇසුරෙන් Fe ධන 3 ප්‍රමාණය කීයද? හරියටම හරි 2x. ඇයි මම කියන්නේ 2x කියලා? හොඳට බලන්න. දැන් මෙයාගේ ඔක්සිකරණාංකයක් ධන 3යිනේ. මෙයාගේ ඔක්සිකරණාංකයක් ධන 3යි. මෙයා ධන 2යි, මෙයා ධන 2යි. ධන 3 ඔක්සිකරණ අවස්ථාවේ තියෙන Fe කී දෙනාද ඉන්නේ? දෙන්නයි. එහෙනම් මෙයාගේ එක්කෙනෙක් තුල Fe ධන 3යි දෙකක් තියෙන නිසා x මවුල ප්‍රමාණය ගත්තොත් තියෙන Fe ධන 3 ප්‍රමාණය 2x වෙයි. තේරුණාද? හරි. එහෙනම් මේ කියන Fe ධන 2 ප්‍රමාණය කීයද? x මවුල වෙයි. එහෙනම් දැන් මේක ඔයාලට කරන්න පුළුවන්. මේකට මම දානවා ආම්ලික මාධ්‍යයක් ඇති කරාට පස්සේ හැදෙන්නේ Fe ධන 3 විතරයි. කී දෙනෙක් හැදෙනවද? ඒ ධන 3 ඔක්සිකරණ සල්තරෙන් දෙනෙක් නම් මෙතන ගන්න කීයද? කීයද? හරියටම හරි. දෙකක් වල් කවුන්ට්. හරි. හරිද? දැන් මොන බලන්න ගන්න මොකද? අපද්‍රව්‍ය තියෙනවා Fe3O4 කියන කෙනා තියෙනවා Fe2O3 කියන කෙනා තියෙනවා මිශ්‍රණ ස්කන්ධයේ ක්‍රමයක්. මෙයාගේ බහුල සංඛ්‍යාව මම හිතුවා x මවුල කියලා. මෙයාගේ බහුල සංඛ්‍යාව මම හිතුවා y මවුල කියලා. මේකට දැන් කවුද දානවා කියන්නේ මාධ්‍ය ආම්ලික කරනවා. හරි. මාධ්‍ය ආම්ලික කරාට පස්සේ කවුද මේක තියෙන්නේ? Fe ධන 3යි නයි Fe ධන 2යි. මේක අපි මේ විදිහට පෙන්නනවා. එතකොට Fe ධන 3 ප්‍රමාණය කියන්නේ මෙයාගේ සහ මෙයාගේ එකට. ඒ කියන්නේ කීයද එනවා? 2x ධන 2ක්. Fe ධන 2 ප්‍රමාණය කියන්නේ කීයද? x. මෙන්න මේකට දැන් දානවා කවුද? පොටෑසියම් අයඩයිඩ් කියන්නේ. පොටෑසියම් අයඩයිඩ් දැම්මම පස්සේ දැන් ලැබෙන ද්‍රාවණය තුල තියෙන්නේ Fe ධන 2 සහ සෑදුණු I2 කියන එක. එහෙනම් මෙන්න මෙතන ප්‍රතික්‍රියාවක් වෙනවා. I ඍණ කියන කෙනා කවුරුත් එක්ක ප්‍රතික්‍රියා කරලා තියෙනවා. දැන් I ඍණ කවුරු බවට පත් වෙලා තියෙන I2 කියන කෙනාව. I ඍණ කියන කෙනා I2 බවට පත් වෙනවා කියලා කියන්නේ ඔක්සිකරණයක් නේ. මෙයා ඍණ 1යි, මෙයා ඔක්සිකරණ අවස්ථාව බිඳුවයි. නේද? මෙයා ඔක්සිකරණය වෙනවා නම් මේ දෙකකින් කවුරු හරි කෙනෙක් ඔක්සිකරණය වෙනවා. කවුරු ඔක්සිකරණය වෙන්නේ? Fe ධන 3. ඉහළ ඔක්සිකරණ අවස්ථාවේ Fe ධන 3යිම ඔක්සිකරණය වෙනවා Fe ධන 2 බව. දැන් පුරුදු කරමු. I ඍණ I2 වෙනවා කියලා කියන්නේ ඔක්සිකරණයක්. මෙතන දෙකක් තියෙනවා සංකර 2යි. මේක දෙකෙන් ගුණ වෙනවා. මෙතන ඉලෙක්ට්‍රෝන 2යි. Fe ධන 3 Fe ධන 2 වෙනවා කියලා කියන්නේ ඉලෙක්ට්‍රෝන එකක් ගන්නවා කියන්නේ. එහෙනම් සමීකරණය තුලණය කරන මේකට දෙකක් දානවා මේකට දෙකක් දානවා. කියන්නේ දෙකෙන් ගුණ කරා. එහෙනම් තුලිත සමීකරණය කොහොමද දෙන්නේ? මම කියනවා. දෙකක් I ඍණ ධන දෙකක් Fe ධන 3 හැදෙනවා I2 ධන දෙකක් Fe ධන. මෙන්න තුලිත සමීකරණය.
එහෙනම් දැන් මේ පද්ධතියේදී කවුද Fe දන්න එක? මෙන්න මේකෙන් හැදිච්ච කෙනා සහ I2 කියන්නේ. තේරුණාද? ලියගෙන අත්දැකලා මේක පාරින් තේරුම් ගන්න බෑ. මොකද මේ එක්සෑම් මේ ප්‍රශ්න දෙන්නේ ටර්ම් ටෙස්ට් එකට මේ ප්‍රශ්න දෙන්නේ නැහැ නම් වැරදි. මොකද ටර්ම් ටෙස්ට් එකට දෙන්න තරම් ඔළුව හැදිලා නැහැ. රසායනික ගණනේ ඉවර වුණා කියන්නේ මේක හදන්න පුළුවන් කියන එක නෙමෙයි. අර මේ විදිහට හිතන්න පුළුවන් හැකියාව වර්ධනය වෙන්නේ අපි ඉස්සරහට ඉගෙන යනවා. ඒකට තමයි මේ වැටි නැගිටින එක මේ කරන්නේ. හොඳට තේරුම් ගන්න ලියන්න. ආරම්භයේ මේ මිශ්‍රණයේ තිබ්බා මාධ්‍ය යාන්ත්‍රික කරනකොට Fe ධන තමයි Fe ධන දෙකයි නිදහස් වෙනවා. මෙන්න ක්‍රියාවලිය. Fe ධන තුන 2x ධන දෙකක් y Fe ධන දෙක ප්‍රමාණය x. පොටෑසියම් අයඩයිඩ් එකතු කරපුවාම ඔක්කොම Fe ධන දෙක වෙනවා කියලා කියනවා. හැදිච්ච I2 තියෙනවා. එහෙනම් අයිරින ඔක්සිකරණය වෙලා තියෙනවා. I2 බවට Fe ධන තුන ඔක්සිකරණය වෙනවා Fe ධන දෙක බවට. මෙන්න තුලිත සමීකරණය. හරි. තේරුණා නම් මට කියන්න. එන්න මෙතන තියෙන Fe ධන දෙක ප්‍රමාණය කීයද? x සහ y ඇසුරෙන්. හොඳට හිතලා තේරුණා. මේ පද්ධතිය දැන් මේකේ පරිමාණ ඝන සෙන්ටිමීටර් 100ක් කියනවා නේද? දාලා තම්බු කරනවා කියලා කියනවනේ. දැන් වර්ග රූප සමාන කියන නිසා පුළුවන්. මේකේ තියෙන Fe ධන දෙක ප්‍රමාණය නියමටම නියමයි. ඔය උත්තරේ වුණා හරිය දෙන්නේ උත්තරේ වුණා अंक 3 2023 अंक ये 2022 කෙමිස්ට්‍රි නම් යා හරිය 2023 अंक 3 හරිය 2023 अंक 2 නම් වැරදි පොඩි වෙනසක් තියෙනවා අනේ නෑ එයාත් හරිය 2023 अंक 2 හරිය කවුද මේ කෙමිස්ට්‍රි 18 යා වැරදි මේ කෙමිස්ට්‍රි 208 2022 යා වැරදි 2022 162 හරිය කෙමිස්ට්‍රි 18 වැරදි केवल शेकोला हरी 2023 150 වැරදි 2023 70 වැරදි 2023 37 වැරදි උත්තර හිතන්න 2023 209 උත්තරේ හරි 2023 309 උත්තරේ වැරදි හරි වෙන බලන්න දැන් මෙතනදී මේ පද්ධතිය තුල තියෙන Fe ධන තුන ප්‍රමාණය සියල්ලම කවුරු බවට පත් වෙලාද Fe ධන දෙක බවට පත් වෙනවා. මේක ඇත්තටම තමයි බෝඩ් එකේ කියන තමයි හරියට කියලා දෙන්න පුළුවන් නම් ප්‍රශ්න අහනවා. මෙතනදී හරි අමාරුයි කියලා දෙන්න. මම උඩට try කරලා දෙන්න. මෙතන තියෙන Fe ධන තුන සියල්ලම Fe ධන දෙක බවට පත් වෙලා තියෙනවා. අනුපාතය 2ට 2යි. ඒ කියන්නේ 1ට 1යි. දැන් ආරම්භයේ තිබිච්ච මුළු Fe ධන තුන ප්‍රමාණය කීයද? 2x ධන 2ක් වයි. එහෙනම් මෙතන එක්කෙනෙක් හිටියා නම් ඒ එක්කෙනා Fe ධන දෙක බවට පත් වෙනවා. මෙතන 100ක් හිටියා නම් ඒ 100ම Fe ධන දෙක බවට පත් වෙනවා. දැන් Fe ධන තුන කීයක්ද දෙන්නේ? 2x ධන දෙකක් වයි. එහෙනම් මේ Fe ධන තුන 2x ධන දෙකක් වයි ඔක්කොම කවුරු බවට පත් වෙලාද? Fe ධන දෙක බවට පත් වෙනවා. එහෙනම් මම මෙතන දැන් කියනවා කීයද? 2x ධන දෙකක් වයි. හැබැයි ඒ විතරක් නෙමෙයි කියන්නේ. මේ තියෙන්නේ 2x ධන දෙකක් වයි කියන්නේ Fe ධන තුන ඔක්සි හරණයෙන් ලැබිච්ච Fe ධන දෙක. කලින් ඉඳන් ආපු එක්කෙනෙක් ඉන්නවා. මෙන්න කලින් ඉඳන් ආපු Fe ධන දෙක. එහෙනම් මේකට තමයි x එකතු වෙන්නේ. මෙන්න මේ ඔක්කොගේම එකතුව තමයි ඝන සෙන්ටිමීටර් 100 තුල පවතින මුළු Fe ධන දෙක ප්‍රමාණය. කීයද එහෙනම් 3x ධන දෙකක්. මෙන්න මේක තමයි. තේරුණා කියලා? මම තේරුණා නේද කියලා? Fe ධන තුන ඔක්සි හරණයෙන් ලැබෙන Fe ධන දෙක තියෙනවා. ඒ තමයි මේ තියෙන්නේ. කලින් ඉඳන් තියෙන Fe ධන දෙක තියෙනවා. ඒ තමයි මේ. හාබෝ හරි අයම් ගන්නවා මෙන්න මේ උඩ කොටස තේරුණාද මෙතන කරගෙන තේරුණාද ඔය තේරෙන්නේ නැහැ කියපු මිනිස්සු තේරුණාද මෙතනට ගන්න උඩ ටික මක්කර කියන්න වෙලා යනවා මෙතෙන්ට ගන්න තේරුණාද
ඔව් හරි ඊට පස්සේ මොකද කරේ මම මෙතන ලියාගත්තා මේ ග්‍රෑමර් නියමිය අරගෙන මාධ්‍ය ආත්මික කරාට පස්සේ ලැබෙන්නේ fe ධන 3යි fe ධන 2යි මෙයා 2x ධන 2ක්වයි මෙයා x මෙතන කරගන්න තේරුණාද ඔය තේරෙන්නේ නැහැ කියපුවා කියන නැත්නම් මම ආයි කියලා දෙන්න ඔය නිකන් කරගෙන යනවා විතරයි කරන්නේ මෙතෙන් නිකන් තේරුණාද තේරුණා ගැටලුවක් නැහැ දැන් මෙන්න මේක මම ආපහු කියලා දෙන්න බලන්න දැන් මේ පද්ධතියට පොටෑසියම් අයඩයිඩ් දාලා ද්‍රාවණය තනුක කරලා මුළු පරිමාව 100ක් කරගන්නවා කියලා කියනවනේ මේ 100 තුල තියෙන්නේ ඝන සෙන්ටිමීටර් 100ක පරිමාවක් හදා ගන්නවා මේ 100 තුල තියෙන්නේ සෑදුණු I2 කියන කෙනා සහ Fe ධන දෙක කියන කෙනා. හරි. දැන් මේ බලන්න අපි එකතු කරේ I ඍණ. හැබැයි හැදිලා තියෙනවා I2. එහෙනම් මේක තුල ප්‍රතික්‍රියාවක් වෙලා තියෙනවා. I ඍණ කවුරු බවට පත් වෙන එකක්ද? I2 බවට පත් වෙන එක. මෙයාගේ ඔක්සිකරණ අංකය ඍණීකරණය මෙයාගේ ඔක්සිකරණ අංකය විද්වත්. එහෙනම් මේක ඔක්සිකරණයක්. මෙන්න. ඔක්සිකරණයක් තනියෙන් වෙන්න බෑ. පද්ධතිය තුල Fe ධන 3 ඉන්නවා. පද්ධතිය තුල Fe ධන 2 ඉන්නවා. කවුද ඔක්සිකරණය වෙන්නේ? ඔක්සිහරණය වෙන්නේ Fe ධන 3 ඔක්සිහරණය වෙන්නේ. එහෙනම් මෙයා ප්‍රතික්‍රියා කරන්නේ Fe ධන 3ත් එක්ක. Fe ධන 3 ඔක්සිහරණය වෙන්නේ කවුරු බවට? Fe ධන 2 බවට. ඇයි? සියල්ල Fe ධන 2 බවට පත් වුණා කියලා කියනවනේ. එහෙනම් Fe ධන 2 නෙමෙයි ඔක්සිහරණය වෙලා තියෙන්නේ. Fe ධන 3 ඔක්සිහරණය වෙලා තියෙනවා. Fe ධන 2 බවට. මෙහෙම තර්ක කරන්න. නැතුව ගණන් හදන්න බෑ. හරි. එහෙනම් මෙතන Fe ධන 3 Fe ධන 2 බවට පත් වෙනවා කියලා කියන්නේ. මෙයාගේ ඔක්සිකරණාංකය ධන 3යි. මෙයාගේ ඔක්සිකරණාංකය ධන 2යි. එතනදී ඉලෙක්ට්‍රෝන දෙකක් මේක දෙකකින් ගුණ කරන්න ඕන මේක දෙකකින් ගුණ වෙනවා. I පරමාණු සංඛ්‍යාව සමාන කරගන්න. මෙතන ඉලෙක්ට්‍රෝන එකයි. එහෙනම් මේක දෙකකින් ගුණ කරන්න. එතකොට මෙතෙන් 2යි මෙතෙන් 2යි. එහෙනම් මෙයාගේ කුලිත සමීකරණය මම ලියන්නම්. මෙන්න මෙහෙමයි ඉන්නේ. දෙකක් Fe ධන 3 ධන දෙකක් I ඍණ හැදෙනවා දෙකක් Fe ධන 2 ධන I2 කියලා. පොතේ බලන්න. මෙන්න මෙයා ගාව දෙකේ ඉලක්කමක් තියෙනවා. මෙයා ගාව දෙකේ ඉලක්කමක් තියෙනවා. එහෙනම් මෙතන බහුල සංඛ්‍යාව මෙතන බහුල සංඛ්‍යාවට සමානයි. පද්ධතිය තුල තියෙන Fe ධන 3 ප්‍රමාණය ඔයාලා අන්ධ නැත්තම් S2 පියාගෙන නැත්තම් බලපුවම පේනවා 2යි S ධන 2ක් වගේ. එහෙනම් මෙතන ගන්න 2යි X ධන 2ක් වගේ. මේකෙන් හැදෙන Fe ධන 2 ප්‍රමාණය කීයද එහෙනම්? ඒත් මේ ගන්නමයි සමානයි 2යි X ධන 2ක් වයි. එහෙනම් මම දන්නවා මෙතන තියෙන Fe ධන 2 කීයද? 2යි X ධන 2ක් වයි. හැබැයි ඊට අමතරව කලින් ඉඳන් පද්ධතිය තුල තියෙන X ඉන්නවා නේද? එහෙනම් එයාත් මෙතෙන්ට එකතු වෙනවා. ඊට අමතරව X කියන කෙනක් තියෙනවා. එහෙනම් මේ සෙට් එකම තමයි අවසාන පද්ධතිය තුල තියෙන Fe ධන 2 ප්‍රමාණය කියන්නේ කීයද? 3යි X ධන 2ක්. තේරෙනවද? ලියගන්න ගන්න. ඉක්මන් කරලා ලියන්න. අදම මේ ගණන් හැදුවේ නැත්නම් නම් ආදී කතා කරන්න දෙයක් නැහැ. දැනනවා තමයි ඈ. අදම හදන්න. ඉක්මන් කරලා. පේනවනේ 5යි 20යි. මේ ගණන් කතා කරනවා. ඉතින් ළමයි මේක කොහොමද 2යි x ධන 2ක් වයි ගත්තේ? මේ S දෙක කරලා බලනවා මේකේ ලැබෙන Fe ධන 3 ගාන 2යි x. මේකේ ලැබෙන Fe ධන 3 ගාන 2ක් වයි. මුළු Fe ධන 3 ගාන කියන්නේ මේ දෙකේ එකතුව 2යි x ධන 2ක් වයි. S කියන්නේ නැද්ද? ඔච්චර බලන්න වෙන්න එපා. මේ වෛද්‍යවරු වෙන්න, ඉංජිනේරු වෙන්න කොහොමද පුළුවන්? පොඩ්ඩක් හිතන්න ඕන. ඉක්මන් කරමු. මේ ගණන් අමාරුයි. මේවා තමයි එක්සෑම් එකේ. මට ඉතින් ඕන ඔයා හදන්නකෝ යන්න තිබ්බා. ඒක ඔයාලා දන්නේ නැහැ. ඔයාලා ගන්න පුළුවන් කියලා නෑ. දැනගන්න ඕනේ මේක තියෙනවා. හරි. අද ඔක්කොම
මේ ගණන් හදන බෝඩ් එකක් ඕනේ රිපෝට් එකක් දැම්ම අන්න තේරෙන්නේ අතගෙන ඉඳලා ඔයාලා දැන් අපව වඳින්න ඕනේ නැහැ මේක තියෙනවා ඉසට් කියලා නිෂ්ක්‍රීය ද්‍රව්‍යයක් ඊට අමතරව Fe3O4 කියන ග්‍රාෆින් x ප්‍රමාණයක් තියෙනවා Fe2O3 වලින් y ප්‍රමාණයක් තියෙනවා මේකෙන් ගත්තේ කොච්චර ස්කන්ධයක්ද ග්‍රෑම් මට කියන්නේ මාධ්‍ය ආම්ලික කරලා ගත්තාම මේ ද්‍රාවණය තුල තියෙන්නේ Fe ධන 3යි Fe ධන 2යි Fe ධන 3 ප්‍රමාණය 2යි x ධන 2යි Fe ධන 2 ප්‍රමාණය x මේකට පොටෑසියම් අයඩයිඩ් කියන එක දාලා ද්‍රාවණයේ මුළු පරිමාව කරන සෙන්ටිමීටර් 100ක් කරගන්න 100ක් කරගත්තාම මේක තුල තියෙන්නේ Fe ධන 2 තියෙනවා කොච්චරද ඒක අත්‍යවශ්‍ය දැන් මම ලියලා තියෙන්නේ 3යි x ධන 2ක් y ප්‍රමාණය ඊට අමතරව තව කවුරු තියෙන්නේ සෑඩු i2 තියෙනවා ඒක සෑඩු ඒ මොකද i2 කොහෙන්ද ටික දුර ගත්තේ නෑ දැන් 25 ගානේ පරීක්ෂණ අවස්ථාව එකක් කරලා මේක ගන්න සෙන්ටිමීටර් 25ක් මේ පරිමාණ හරි වැදගත් මෙතන CI තියෙන්නේ මෙතන තියෙන 25ක් මෙයා අනුමානය කරන සෝඩියම් තයෝසල්ෆේට් එක සෝඩියම් තයෝසල්ෆේට් වල සාන්ද්‍රණය මෙතන කීයක් වෙනවද මෙයා කියන විදිහට ඝන ඩෙසිමීටර් මවුල එකයි මේකෙන් වැය වන පරිමාව සෝඩියම් තයෝසල්ෆේට් වල ඝන සෙන්ටිමීටර් 24යි දැන් මොනවද මේක ඇස්සේ තියෙන්නේ Fe ධන 2 තියෙනවා i2 කියන එක නැති. දැන් සෝඩියම් තයෝසල්ෆේට් ප්‍රතික්‍රියා කරන්නේ i2 ත් එක්ක. මම ලියනවා ප්‍රතික්‍රියාව. i2 ධන තුලිත කරලා ලියාගෙන යම් S2O32 මයිනස් හදනවා දෙකක් i මයිනස් ධන S4O62 මයිනස් කියන අනුපාතයකට දෙක. තයෝසල්ෆේට් වල මවුල සංඛ්‍යාව මට හොයාගන්න පුළුවන්. ඒකෙන් i2 ප්‍රමාණය හොයාගන්න. හරි. දැන් මෙතන i2 හැදුනේ කොහොමද? හරිද දැන් පැහැදිලි නේද මෙතන i2 කියන එක නගත්තේ ඉතින් හරි අපි හොයමු මෙතන තයෝසල්ෆේට් වල මවුල සංඛ්‍යාව සාන්ද්‍රණයේ ඝන ඩෙසිමීටර මවුල 1 කියන ඝන සෙන්ටිමීටර් 1000ක් තුල තියෙනවා අනේ අපි පස්සේ හදමු ඉතල ප්‍රතික්‍රියා ටික ලියගන්න දැන් මෙතනදී තයෝසල්ෆේට් වල සාන්ද්‍රණයේ පරිමාවයි කියන නිසා තයෝසල්ෆේට් මවුල සංඛ්‍යාව හොයන්න ඒකෙන් හැදුණු i2 ප්‍රමාණය හොයන්න ඒ තියෙන 25ක් තුල මේ තියෙන ප්‍රමාණය 4ෙන් ගුණ කරොත් මෙන්න මෙතන තියෙන i2 ප්‍රමාණය හොයාගන්න. පුළුවන්ද? මෙතන i2 ප්‍රමාණය හොයාගන්න පුළුවන්ද? මෙතන ගාන කෙලින්ම මේක සමාන වෙන්නේ එහෙම නෑ. මොකද මේ තියෙන 25ක් මෙතන තියෙන 100ක්. ඕවා තමයි වරදින්නේ. මෙතන හැදෙන i2 ප්‍රමාණය 4ෙන් ගුණ කරොත් තමයි මෙතන තියෙන i2 ප්‍රමාණය හොයන්න පුළුවන්. තේරුණාද? එහෙනම් මෙන්න මෙතන සෑදුණු i2 ප්‍රමාණය හොයාගත්තා. මේ පද්ධතිය තුළ සිද්ධ වෙන ප්‍රතික්‍රියාව අපි දන්නවානේ. මොකක්ද සිද්ධ වෙච්ච ප්‍රතික්‍රියාව? දෙකක් Fe ධන 3 ධන දෙකක් i ඍණ හැදෙනවා දෙකක් Fe ධන 2 ධන i. මේක තමයි ප්‍රතික්‍රියාව. මෙන්න මෙතන i2 ප්‍රමාණය තමයි අපි දැන් හොයාගන්නේ. එහෙනම් මේ මෙතන තියෙන Fe ධන 3 ප්‍රමාණය කීයද? 2x ධන 2y. මෙන්න මේ ප්‍රමාණය මම දැක්කා. තේරුණාද? අයගන්න. මෙතන 2x ධන 2යි Fe ධන 2 x ප්‍රමාණයක් තියෙනවා ඝන සෙන්ටිමීටර් 100යි මේක තුල Fe ධන 2 තමයි මේ මුල් ගාන 3x ධන 2y කියන එක හැදිච්ච i2 තියෙනවා. 100ක් තියෙන 125ක් අරගෙන තයෝසල්ෆේට් එක අනුමානය කරලා 24ක් වැටෙනවා. මෙන්න ප්‍රතික්‍රියාව. තයෝසල්ෆේට් වල මවුල සංඛ්‍යාව හොයාගත්තොත් හැදිච්ච i2 ප්‍රමාණය හොයන්න පුළුවන්. ඒ තියෙන 25ක් තුල තියෙන ගාන. ඒක 4ෙන් වැඩි කරොත් 100ක් තුල තියෙන i2 ප්‍රමාණය මේ මේක හොයන්න. ඒ i2 කියන්නේ මෙන්න මෙයානේ. i2 ප්‍රමාණය දන්නවනම් ආරම්භයේ තිබිච්ච මුළු Fe ධන 3 ප්‍රමාණය හොයාගන්න. ඒ කියන්නේ 2x ධන 2ක් වගේ. තේරුණා? මෙන්න මේක හොයාගත්ත වෙනවා. තේරුණාද? කම්පැනි නැතුව ආයාමයෙන් නිරුක්සාරම් මෙතනට ගෙනියන්න. ඇඳලා අපි ඒක කෙලින්ම හොයලාම දාමු. අනිත් මේක.
මෙතන තියෙන මේ පේන්නේ මෙතන x මෙතන y කාරණා වෙන දාපු එක දන්නවා. හරි මේක ටක් කරලා ගන්න හදන්න හරි කියලා කියන ගන්න. හරි. ලියන්න. වැයු thiosulfate මවුල සංඛ්‍යාව සාමාන්‍යයෙන් කියනවා පරිමාව කියනවා. එහෙනම් සාමාන්‍ය ගණන සිලින්ඩර මවුල එකයි කියන්නේ 1000ක් තුල මවුල එකක් තිබිලා තියෙනවා. 24ක පරිමාවක් වැය වෙලා තියෙනවා. ඒ කියන්නේ සුළු කරපුවාම 2.4 ගුණ කිරීම 10 2යි මවුල එක. 24 බෙදීම 1000 කියන්නේ 24 ගුණ කිරීම 10 3යි කියන්නේ මාලියාගත 2.4 ගුණ කිරීම 10 2යි. ඊළඟට අපි ගන්නවා thiosulfate සහ I2 අතර අනුපාතය. එහෙනම් 25ක ඇති 25යි 25ක ඇති I2 මවුල සංඛ්‍යාව සමානයි. මොකද කරන්න ඕන thiosulfate ගන්න දෙකෙන් බෙදුවා නම් මේ ගන්න. S2O3 2 මවුල සංඛ්‍යාව බෙදනවා 2. ඒ කියන්නේ 2.4 ගුණ කිරීම 10 2යි මවුල කියලා දෙකෙන් බෙදනවා. කියන උත්තරය 1.2 ගුණ කිරීම 10 2යි මවුල. මේ තමයි ඝන සෙන්ටිමීටර් 25ක තියෙන I2 මවුල සංඛ්‍යාව. 25. දැන් මට ඕන 100ක තියෙන I2 ගන්න බෑ. එහෙනම් මම ඊළඟට හොයනවා ඝන සෙන්ටිමීටර් තනියෙන් හදන්න පුළුවන් නම් හදාගෙන යන්න මම හදන්න ඕනේ නැහැ. ඝන සෙන්ටිමීටර් 100ක ඇති I2 මවුල සංඛ්‍යාව සමානයි 1.2 ගුණ කිරීම 10 2යි මවුල ගුණ කරන්න ඕන 4යි. මොකද 25 100 කරන්න නම් 4යි ගුණ කරන්න එක. එහෙනම් මවුල සංඛ්‍යාවත් 4 ගුණයක් වෙනවා. ඒ කියන්නේ 4.8 ගුණ කිරීම 10 2යි මවුල. හදාගන්න දෙයක්. ඉපගල හදාගන්න. වැය වෙච්ච thiosulfate ගාන හෙව්වා ඝන සෙන්ටිමීටර් 25ක තියෙන I2 මවුල් ගාන හෙව්වා 100ක් තුල තියෙන I2 මවුල් ගාන. මේවා රචනා ප්‍රශ්න. ඉක්මන් කරන්න. හරියට හරි කියලා කියන්න. හරි. එහෙනම් දැන් ඝන සෙන්ටිමීටර් 100 තුල තියෙන I2 ප්‍රමාණය කීයද කියලා අපි දන්නවා. නේද? එහෙනම් මට දැන් හොයන්න පුළුවන් පද්ධතිය තුල ඇති මුළු Fe ධන තුන ප්‍රමාණය. මොකද මේක ප්‍රතික්‍රියාවනේ. දෙකක් Fe ධන 3 ධන දෙකක් අයිරින හැදුන දෙකක් Fe ධන දෙක ධන I. මෙන්න මෙතන I2 ප්‍රමාණය තමයි අපි හොයාගත්තේ 4.8 ගුණ කිරීම 10 2යි මම කියනවා. ඒ නිසා ආරම්භක Fe ධන 3 මවුල සංඛ්‍යාව සමානයි 1ට 2යි. මෙයා ඉස්සරහ 1 මෙයා ඉස්සරහ 2. සමානයි 4.8 ගුණ කිරීම 10 2යි මවුල සංඛ්‍යාව ගුණ කරනවා දෙකෙන් කීයද 9.6 ගුණ කිරීම 10 2යි මවුල. අපි දන්නවා ආරම්භයේ තියෙන Fe ධන 3 ප්‍රමාණය කීයද 2යි x ධන 2ක්. එහෙනම් මම දැන් කියන්න පුළුවන් 2යි x ධන 2ක් y සමානයි 9.6 ගුණ කිරීම 10 2යි මවුල. කොහොමද Fe ධන 3 ප්‍රමාණය නම් බලන්න. කරමු. ටිකක් අමාරුයි මම කියන්නේ මේ වලේ සිද්ධ කියලා. හැබැයි මේවා අතාරින්න නෙමෙයි අපක්කම. අමාරු දේවල් අතාරිනවා කියන්නේ එක්සෑම් එක පාස් වෙන්න නෙමෙයි ආ ප්ලෑන් කරන්නේ. එක්සෑම් එක ෆේල් වෙන විදිහට ප්ලෑන් කරනවා කියන්නේ. අමාරු දේවල් අතාරින්න ළමයි එක්සෑම් එක ෆේල් වෙන්න බෑ. හරිද?
ඉක්මන් කරන්න හරි දැන් ඊට පස්සේ දෙවෙනි පරීක්ෂණ අවස්ථාව මේක මම ගන්නම් දෙවෙනි පරීක්ෂණ අවස්ථාව මම ගන්නවා මෙයා මොකද ආපහු කියන්නේ මෙයා කියනවා ආපහු මෙයා වෙන් කරලා ගන්නව කොච්චර පරිමාණයක්ද තවත් ඝන සෙන්ටිමීටර් 25ක් වෙන් කරලා ගන්නවා හරි එහෙනම් මෙතන අයින් කරගන්නවා ආපහු ඝන සෙන්ටිමීටර් 25 මේ ඝන සෙන්ටිමීටර් 25 තුලත් මොනවද තියෙන්නේ එහෙනම් Fe ධන තුනක් තියෙනවා ඊට අමතරව හැදිච්ච I2 ඊට පස්සේ මෙයා මොකද කරනවා කියලා කියන්නේ CCl4 එකතු කරලා I2 ඉවත් කරනවා මේක අපි ඉනෝගනික් වලදී ඉගෙන ගන්නවා CCl4 ඉවත් එකතු කරපුවම කොහොමද I2 ඉවත් වෙන්නේ දැන් මේ පද්ධතිය තුල තියෙන කවුරු විතරයිද නේද පේන්නේ නැහැ CCl4 එකතු කරලා I2 ඉවත් කරනවා දැන් මේක තුල තියෙන කවුරු විතරද එහෙනම් හැදිච්ච සහ තිබුණු Fe ධන දෙක විතරයි ධන තුන මේ Fe ධන දෙක ඝන සෙන්ටිමීටර් 25යි තියෙන්නේ දැන් මේ අනුවාපනය කරනවා permanganate carbonate සහ permanganate වල සාන්ද්‍රණය මෙයාලා කියනවා කොච්චරක්ද බලන්න ඩෙසිමීටරයකට මාවල 1යි වැය වෙච්ච permanganate වල පරිමාව 5.2 ඝන සෙන්ටිමීටර දැන් මෙන්න මෙතන ප්‍රතික්‍රියාව ලියන්න දැන් මුළු Fe ධනක ප්‍රමාණය කීයද කියලා අපි දන්නවන්නේ මොකද ප්‍රතික්‍රියාව පරිමාණ කියන permanganate කාත් එක්කද ප්‍රතික්‍රියා කරන්නේ permanganate කාත් එක්කද ප්‍රතික්‍රියා කරන්නේ කාත් එක්කද කාත් එක්කද Fe ධන තුනක් තියෙනවා දැකලා තියෙනවනේ මේ ප්‍රතික්‍රියාවක් වෙනවා දැන් මාධ්‍ය ආම්ලිකයිද බාෂ්පිකයිද ඒක ගන්න permanganate කවුරු බලද පාත් වෙන කියලා කියන්නේ දීලා නැද්ද මාධ්‍යාන්තිකයි වෙන්න මේක කොහොමද තියෙනවනේ මාධ්‍යාන්තිකයි කියන්නේ එහෙනම් permanganate කියන කෙනා Fe ධන දෙකත් එක්ක ප්‍රතික්‍රියා කරනවා permanganate පාත් වෙනවා Mn ධන දෙක බව මෙතන මෙයා ඔක්සිකරණාංකය දාන 7යි මෙතන මෙයා ඔක්සිකරණාංකය දාන 2යි මෙයා ඔක්සි හරණයට භාජනය එහෙනම් Fe ධන තුන Fe ධන දෙක Fe ධන තුන බවට ඔක්සිකරණයට භාජනය වෙනවා මෙන්න ප්‍රතික්‍රියාව දැන් තුලණය කරමු මැංගනස් සංඛ්‍යාව සමානයි ධන 7 ධන 2 වෙනවා කියලා කියන්නේ ඉලෙක්ට්‍රෝන 5ක් ලබාගෙන Fe ප්‍රමාණය සමානයි ධන 2 ධන 3 වෙනවා කියන්නේ ඉලෙක්ට්‍රෝනයක් පිට කරනවා එහෙනම් මේක 5න් ගුණ කරා එහෙනම් කොහොමද තුනේ සමීකරණය එන්නේ MnO4 ඍණ ධන 5ක් Fe ධන 2 හැදෙනවා Mn ධන 2 ධන 5ක් Fe ධන මේ දෙක අතර අනුපාතය 1ට 5 හරිද දැන් permanganate වල සාන්ද්‍රණය තියෙනවා permanganate වල පරිමාණ තියෙනවා එහෙනම් MnO4 ඍණ මව් සංඛ්‍යාවක් හරි දැන් මේ ටික ලියාගෙන මෙන්න මෙහෙමයි හදන්නේ මේක ලියාගෙන permanganate පවුල් සංඛ්‍යාව හොයන්න. ඒ වගේ 5 ගුණයක් තමයි Fe ධන දෙක පවුල් සංඛ්‍යාව. ඒක තියෙන්නේ කොච්චරකද 25ක්. ඒක 4ෙන් ගුණ කරොත් පද්ධතිය තුල තියෙන මුළු Fe ධන තුන ධන දෙක පවුල් සංඛ්‍යාව. හදන්න එක්මන් කරමු. පන් කරලා. ඒනවනේ මෙතන කරගන්න. ප්‍රතික්‍රියාව විදිහට කරනවා. permanganate පවුල් සංඛ්‍යාව ඒ වගේ 5 ගුණයක් Fe ධන දෙක ගන්න. අපි තාම ඉන්නේ මේ 25 තුල. ඒක 4ෙන් ගුණ කරොත් තමයි Fe ධන දෙක ප්‍රමාණය ලැබෙන්නේ 100ක් තුල තියෙන ප්‍රමාණය. කීයද ඒක? 3x ධන දෙකක් වගේ. ඉස්සෙල්ලා අපි හොයාගත්ත 2x ධන දෙකක් y වල අගය කීයද කියලා. දැන් 3x ධන දෙකක් y වල අගය හොයාගත්තාම ඒ දෙකේ වෙනසෙන් x වල අගය හොයාගන්නවා. x වල අගය ගන්නවා නම් y වල අගය හොයාගන්නවා. එතනින් ගන්න අපිට. හදන්න ඉක්මන් කරලා හදන්න.
හරිද? පර්මනන්ට් පවුල් සංඛ්‍යාව වෙලා FE දන් දෙක ගාන හැන්සි පාන තුන දෙන ගාන 1 4 100 තුන කර වෙලා 3x දන් දෙකක් වයිව අගේ කීයද මගේ. අද බෙහෙත් විතර දෙනවා බෙහෙත් විතර අපේ වේදනාවක් හොදවනවා ගාන අදපු විදිහට. හොඳයි. මේවා තමයි ඇඩ්වාන්ස් ලෙවල් කියන්නේ මේවා. සස්පෙල් මෙහෙම නෙමෙයි අයින් සම්පූර්ණතාවය කියන කරන්නේ. ඒකයි කියන්නේ තින්නේ. හදන්න ඕනේ. එකක් මතක තියාගන්න. අමාරුම තැන තමයි අල්ලගෙන. ලේසි තැන අල්ලගෙන ඉන්න හැමෝටම පුළුවන්. අමාරුම තැන අල්ලගෙන ඉන්න හැමෝටම බෑ. අමාරුම තැන අල්ලගෙන ඉන්න අය තමයි ඉස්සරහට යන්නේ. දැන් කියන්නේ පරමාණු වේගය මොකක්ද කියලා හිතනවා කියන්නේ. දැන් තේරෙනවා මම මේ පාඩම් වල වැදගත්කම දෙන්නේ නැත්තේ කියලා. වැඩක් නැහැ. ඌ එක්සෑම් වලට අහන්න දෙන්න ගන්න. මීට ආවම් ෆිසිකල්. හැබැයි හරි ලේසි. මේව වුණත් ආසයි දෙන්නේ නැද්ද කියනවා. දැන් අද මේ හදන්නකට පළවෙනි දවසේ මේ ගණන් ඔයාලා මම කියනවාට අද මේ ගණන් අදම හදන්නේ. ඊවන කරන එක තමයි අද හදන්නේ. මේ ගණන් ආපහු තව සැරයක් හදන්න. හරි දෙපාරක්වත් හදන්න. අද ගණන් දෙකයි හදන්නේ. ආය ගණන් හද වෙලාවක් නැති වෙයි. මේ ගණන් දෙක තව 3-4 වතාවක් එළිවෙන එක හදන්න. ඊට තේරුම් අරගෙන හදන්න. ඊට පස්සේ මම අද මාක් කරලා දෙන්න මේ ට්‍රිප් එකේ තව ගණන් දෙකක් මේ වගේම ගණන්. ඒක ආපහු ගන්න. හදලා අපි රිසල්ට් තව ගණන් දෙකක් හදමු. මේවා ඇත්තටම හරියට ඔළුවට ගියොත් ආසයි කරන ගන්න. මේවට ආසයි කරනවා ෆිසිකල් අනිවාර්යයෙන් පොතර. හරි. හරිද? පටන් ගන්නකොට 233 කියලා දැන් 221යි. ඒකයි මම කියන්නේ. අමාරුයි කියලා අතහැරලා බෑ. ඔය ඉතින් යන ළමයි. හරි දුකයි ඉතින් කියන්නේ. ෆේල් වෙනවා නැත්නම් වෙන දෙයක් වෙන්නේ නැහැ. හරිද? මොකද අපිට දැන් ඔයාලට නිදහස තියෙනවා දැන් බෝඩ් ක්ලාස් එකේදී නිදහස නැහැ. බලෙන් හරි අහගෙන ඉන්න බෑ. හැබැයි ඔයාලට මොනවයි කරනවා ඕන නැත්නම් ගියා. හැබැයි මට මොකුත් වෙන්නේ නැහැ. තරු පේන්නේ Tamanට තමයි පේපර් එක අතට ගත්ත දවස්. ඒ නිසා අමාරුයි මේ දේවල් අල්ලගෙන ඉන්න. ගොඩක් ගුරුවරු ළමයි ඇත්තම කතාව මේ ගණන් හදන්නේ. ඇයි මේ ගණන් හදපු ගමන් ළමයින්ට කාර්ය. දැන් බලන්න එපා වෙන සමානක් කරේ. එපා වෙච්ච නිසා ටික දෙනෙක් ගියේ නේ. හරි. එතකොට මේවා එපා වුණා කියලා එපා වෙලා අතහැරලා දැම්ම කියලා. එයාට ඉතින් යහපතක් වෙන්නේ නැහැ. එක්සෑම් එකට මේ ගණන් එනකොට මම හදපුවා නෙමෙයි මේ. මේ A level එක්සෑම් එකේ ආපු ගණන්. ඒකට මේවා හදන්න පුළුවන් වෙන්නේ. එකපාර බෑ. හදමු ඉතින් කොහොමද? හරි නේද? හරි. එහෙනම් මම කියන්නේ පර්මනන්ට් පවුල් ගන්න කීයක් කියලා මෙතන? කියන්නේ නේ. මම ලියනවා MnO4 ඉන පවුල් සංඛ්‍යාව සමානයි ගණන සිංහල පවුල් එකයි. පවුල් එකක් තියෙනවා 1000 තුල මෙයාගේ වැවුනා කිව්වේ 5.2 ඝන සෙන්ටිමීටර්. සුළු වුණාම 5.2 3 කිරීම 10 3යි නෝන කියලා. FE දන්න දෙක ප්‍රමාණය ඒ වගේ 5 ගුණයක්. එහෙනම් මම ලියනවා ඝන සෙන්ටිමීටර් 25. ඒක අනිවාර්යයෙන් ලියගන්න. මොකද මෙතනින් මේ අනුපාතයෙන් ලැබෙන 25ක් තුල තියෙන ගාන. 25ක ඇති FE දන්න දෙක පවුල් සංඛ්‍යාව සමානයි MnO4 ඉන මවුල සංඛ්‍යාව ගුණ කරනවා කීයද? 5. MnO4 ඉන මවුල සංඛ්‍යාව 5.2 ගුණ කිරීම 10. 3යි මවුල එක 5න් ගුණ කරනවා. 5 අර දෙක 10න් පිටව එකක් විතරේ 5 අර 5 25යි 26යි 26 ගුණ කිරීම 10න් 3යි මවුල. ඒ කියන්නේ 2.6 ගුණ කිරීම 10න් 2යි මවුල. ඒ තමයි ඝන සෙන්ටිමීටර් 25ක තියෙන FE ගණන දෙක ගන්න. හැබැයි මට ඕන කරන්නේ කීයක්ද? ඝන සෙන්ටිමීටර් කීයක් තුල තියෙන ගාන? ඝන සෙන්ටිමීටර් කීයක් තුල තියෙන ගානද? 100ක් තුල තියෙන ගාන. මේක මොකක්ද කරන්නද? 4ෙන් ගුණ කරන්න. ඊට පස්සේ මම කියනවා ඝන සෙන්ටිමීටර් 100ක ඇති FE ධන දෙක මවුල සංඛ්‍යාව සමානයි
2.6 ගුණ කිරීම 10 වෙන දෙකක් මම කියන එක අතුර කරනවා 4. ඒ 25 100 වෙන 4 ගුණ කරොත් ඒක මේ මම කරන 4 ගුණ කරොත් තමයි මේ අතුර දෙකම ගන්නේ. 6 වරක් 4 24යි දෙකක් විතරේ 4 වරක් දෙක 8යි 2යි 10යි 10.4 ගුණ කිරීම 10 වෙන දෙකයි මම මෙතන තියෙනවනේ ගාන කීයද කියලා. එහෙනම් මට දැන් කියන්න පුළුවන් 3x ධන දෙකක් y 10.4 ගුණ කිරීම 10 වෙන දෙකයි මම. හරිද? 3x ධන දෙකක් y 10.4 ගුණ කිරීම 10. හරිද? වෙන හරි කියලා ගන්නේ. හරි. දැන් ඉන්නේ ඕනේ. දැන් අපි ගමු උත්තරේ කියලා. ඉස්සර වෙලාවම අපි හොයාගත්තා 2x ධන 2y වල අගය කීයද? කීයද කියන මොකක්ද ගන්න? 2x ධන 2y කීයද ආවේ? 2x ධන 2y සමානයි 9.6 ගුණ කිරීම 10 වෙන 2යි මවුව කියලා වරු. දැන් අපි හොයාගත්තා 3x ධන 2y සමානයි 10.4 ගුණ කිරීම 10 වෙන 2යි මවුව. ප්‍රධාන පද දෙකයි සමීකරණ දෙකක් තියෙනවා. දැන් ඉතින් ගාන හදන්න ඔයාලට බැරි නම් ගෙදර ඉන්න අය මත වසර ඉගෙන ගන්න නම් කෙනෙක් හරි මල්ලි කරේට දෙන්න. මෙතන යාට යාලා. මොකද කරන්නේ? x ලාගේ හොයනවා. දැන් මෙයා 2x ධන 2y මේක 3x ධන 2y මේක. නම් මම දෙකෙන් පළවෙනි කඩු කරලා දානවා. කීයද එකට කරේ? 3x ධන 2y වලින් අඩු කරනවා 2x ධන 2y. මෙයාට මෙයා කැපෙනවා. සමානයි 10.4 ඍණ 9.6 ගුණ කිරීම 10 ඍණ 2යි මවුව කියලා. 3x වලින් 2x කියපුවම x සමානයි 104න් 96ක් කියපුවම කීයද? 0.8යි. එහෙනම් මෙතන කීයද දෙන්නේ? 0.8 ගුණ කිරීම 10 ඍණ 2යි මවුව කියලා. මෙන්න ආරම්භයේ තිබ්බ x මවුව සංඛ්‍යාව. x කියන්නේ කාටද? අපි x කියලා ගත්තේ Fe3O4 මවුව සංඛ්‍යාව සමානයි 0.8 ගුණ කිරීම 10 වෙන 2යි මවුව. එහෙනම් දැන් මෙයා ස්කන්ධය හොයන්න. x වලගේ දන්න නිසා මේ මොකක් හරි එකට ආදේශ කරලා y හොයන්න. හොයන්න ඇති. කීයද y වල? y වලගේ කීයද දෙන්නේ? y හදාගන්න පුළුවන් නේ. y වලගේ නෝ සුළු කරලා ගත්තාම 4 ගුණ කිරීම 10 වෙන 2ක් කියනවා. y හදන්න පුළුවන් නේද? x වලගේ දන්නවනේ මෙතන දාන්න. එතකොට මෙතන එනවා 1.6 ගුණ කිරීම 10 වෙන 2ක් 1.6 ගුණ කිරීම 10 වෙන 2ක් මේකෙන් අඩු කරපුවා මෙතන එන්නේ 8 ගුණ කිරීම 10 වෙන 2යි කියලා. ඒක දෙකෙන් බෙදපුවා මේ 4 ගුණ කිරීම 10 වෙන 2යි. මෙන්න y වලගේ. y වලගේ මෙච්චරයි කියලා කියන්නේ Fe2O3 මවුව සංඛ්‍යාව කීයද? 4 ගුණ කිරීම 10 වෙන 2යි මවුව. ඉතින් ප්‍රදේශතාවම මොකද? මොකද හිතන්නේ කියලා ලේසිද අමාරුද? ලේසිද අමාරුද? පට්ට ලේසිද? පට්ට ලේසි. ආසයි කරා. අමාරුයි ආසයි. හරි. දැන් ඔයාලට තේරෙනවද? රූප සටහන හරියට ඇඳගෙන ප්‍රතික්‍රියා ටික හරියට ලියාගත්තොත් මේ ගණන් වල ඇති දෙයක් නැහැ කියලා. අන්න ඒක තේරුණා නම් ලොකු දෙයක්. නේද? රූප සටහන අද එක හරි වැදගත් ළමයි කරන්නේ. රූප සටහන අදගන්න. ගාන කියවලා ඉවර වෙලා කවදාවත් රූප සටහන අදින්න එපා. තේරුමක් නැහැ. මොකද අපි දන්නවා
ගාන කියවලා ඉවර වුණා කියලා අපිට ගාන මතක නැහැ. පත්තරයක් කියවෝගේ තමයි. පත්තරයක් උඩින් නම් පල්ලෙහාට කියවෝ කියලා ඉවරලා. අහලා බලන්නකො පත්තරේ කියලා වුණා මොනවද මේ ටීපී කියලා. මතක නැහැ. අර ලොකු වලින් හෙඩ්ලයින් එක විතරයි මතක. ඒ වගේ තමයි මේක. අර පර්මනන්ට් තිබ්බා කියලා මතකයි. අයිරන් තිබ්බා කියලා මතකයි. අනුමාපනයක් කරනවා කියලා මතකයි. සෝඩියම් තායිසල්ෆේට් දැම්මම කියලා මතකයි. ඔච්චරයි මතක. හැබැයි මේකේ සටහන මේක ඇතුලේ ඇත්තටම මොකද උනේ කියලා මතක නැහැ. ඒ නිසා පුරුද්දක් හරි කරගන්න. ගාන කියවන ගම රූප සටහන හරියට අරගෙන. රූප සටහන හරියට අරගෙන ප්‍රතික්‍රියා මම ඔය තැන් තැන් වල ලියාගත්ත. ඒ විදිහට ලියන්න. පස්සේ තුනට එක. ඊට පස්සේ රූප සටහන අරගෙන රූප සටහන කොණෙන් පටන් ගන්න ගන්න. තේරුණාද? හරි ඇත්තටම මේවා අමාරුයි. හරිද? තේරෙන්න ඔන්න හොඳට පැහැදිලි කර කියලා දුන්නා. මේවා ඉස්කෝලේ මම කියනකොට බලනවා 2023 ළමයි තම ඉස්කෝලේ ගියේ නෑනේ. මේ ගණන් හැදුවොත් ඉස්කෝලේ මේ ගණන් හැදුවොත් මම පන්ති කරගෙන නවත්තා. එච්චරම විශ්වාසයි මේව ඉස්කෝලේ කරන්නේ. කරන්නේ නෑ. තේරුණාද? පරමාණු ව්‍යුහය අල්ලගෙන බොරුකට නටනවා. රසායනික බන්ධන පාඩම අල්ලගෙන බොරුකට නටනවා. ඕකෙන් එන ප්‍රශ්නයක් නෑ. මෙන්න මේ වගේ තමයි ප්‍රශ්නේ ඉන්නේ. මේ රචනා ප්‍රශ්න ආපුවේ. තේරුණාද? ඒ නිසා මේවා තමයි වැදගත් පාඩම්, මේවා තමයි අමාරු කොටස්. මේවා තමයි කෙමිස්ට්‍රි කියලා කියන්නේ. ෆිසිකල් කෙමිස්ට්‍රි ඇත්තම කතාව මේකට වඩා තව චුට්ටක් පොඩ්ඩක් උපුරන මේකට වඩා පොඩ්ඩක් අමාරුයි ෆිසිකල් කෙමිස්ට්‍රි. අර සමහර පාඩම් දෙනවා ෆිසිකල් කෙමිස්ට්‍රි වල වීලට පට්ට ලේසි. හරිම ලේසි වාරු පාඩම, ඉන්ටර්නල් පාඩම මේක. මේකට වඩා ගොඩක් ලේසි. හැබැයි අයනික සමෘද්ධතාවයෙන් ගත්තා ඒකට වඩා තවත් සෑහෙනවා. හරිද? එතකොට ඒ තැනට යන්නයි මේ අපි හදන්නේ. එහෙනම් තමයි ස්පීඩ් එක හදා ගන්න ඕන. අපි කියන විදිහට වැඩ කරන්න. මම කියනවනේ මේ විදිහට කරන්න, මේ විදිහට කරන්න, මේ ගණන් ආපුවම හදන්න කියලා වල. ඒව කරන්න. නැතුව හරියන්නේ. හරි. මේ සම්පූර්ණ හොඳ ප්‍රශ්නයක් ඒක. දැන් මේ බලන්නකො දැන් අපි දැන් මේ අර ගන්න ප්‍රශ්නාංග හදන්නේ. A B කියලා කොටස් දෙකක් තියෙනවා නේද? මේ රචනා ප්‍රශ්නේ. තව කොටසක් තියෙනවා. ඒක ෆිසිකල් දාන්න. එතකොට සාමාන්‍ය රචනා ප්‍රශ්නේ සෙට් වෙනකොට මේ කොලයක් තියෙනවා. මේ සම්පූර්ණ කොලයේ තියෙන ගාන කියවලා හදලා සුරු කරලා ඉදි දෙකක් ගන්න. පැය භාගයක්. එතකොට මම ඔය ගෙදර ඉන්න ෂෝට් එකක් ගහගෙන දත් මදින් නැතුව ගණන් හදනවා වගේ නෙමෙයි ළමයි. අතට ගිහිල්ලා දාඩිය දාලා බය වෙලා නේද? අපි ස්ට්‍රෙස් වෙනවා පේපර් කතර ගත්ත ගමන්. ඇයි? අපි වැඩ කරලා නැහැ වටේ පිටේ බලනකොට ලියනවා මොනවා ලියනවද දන්නේ නැහැ. කොළ ගන්නවා තට්ටු කරනවා ආයෙ කොලයක් ගන්නවා. කඩු වැඩ කරන්නද මන් දන්නේ නැහැ ගන්නවා. එතකොට අපි බය වෙනවා. එතකොට ඒ වගේ පරිසරයක් තුළ ඉඳලා පේපර් එක කරන්නේ. ඒකයි මම ඔයාලට කියන්නේ. කිසිම දවසක දැන් මේකෙන් එක පැත්තක් එනවා නම් රචනා ප්‍රශ්න. මම මේ කියන්නේ ඇත්තට බොරු කියලා දිගහැරලා බලන්න පාස් පේපර් තියෙනවා නේද? හරි. එතකොට තේරෙයි මම මේ බොරුවද කියන්නේ ඇත්තද කියලා. මේක කියවලා ඉවර වෙන්න පැය භාගයක්. ඇත්තම කතාව. අපි හරියට වැඩ කරලා තිබෙන්නේ. හැබැයි කවුරු හරි කෙනෙක් මේ කියන විදිහට වැඩ කරලා ප්‍රැක්ටිස් කරලා තිබ්බොත් එහෙම. එයාට කිසි ගැටලුවක් නැහැ. මොකද එයා දන්නවා මේක කියවුවා කියලා ගන්න දෙයක් නැහැ. ගාන කියවනකොට මෙයා උත්සාහ. එතකොට ගාන කියවලා ඉවර වෙනකොට මම හදාගත්ත පික්චර් එකක් තියෙනවා. මම හදාගත්ත පින්තූරයක් තියෙනවා මේ ගාන කතාව. ඒ පින්තූර දිහා බලලා ඉන්න මම ගන්නවා. මට ආයෙ පේපර් එක බලන්න. අන්න එතෙන්ට පුරුදු වෙන්න. තේරුණාද? ඒ රූප සටහන අඳගන්න එක තමයි ළමයි ගොඩ දාගන්න තියෙන්නේ. ඕක ඇදගත්තා. ඊට පස්සේ රූප සටහන දිහා බලලා තුලිත සමීකරණ ලියලා ගණන් හදාගෙන යන්න. හරි 2 එකතු කරලා කීයද කියලා මේ එක්සෑම් එක. මෙන්න මේ වගේ. පැහැදිලිද? එහෙනම් අද ඔය කතා කරපු ගණන් දෙක ආපහු හදන්න ඕන. මෙන්න මේ ගණන් ටිකක් මාක් කරගන්න. හරි. ඔයාලා ලකුණු කරගන්න පිටු අංක 8 ප්‍රශ්න අංක 9 ඒ ගණන් තමයි. පිටු අංක 8 ප්‍රශ්න අංක 9 අයවල හදන්න. පිටු අංක 10 ප්‍රශ්න අංක 11 2014 ගාන. පිටු අංක 10 ප්‍රශ්න අංක 11. පිටු අංක 11 ප්‍රශ්න අංක 12. අන්න ඒ ප්‍රශ්න ටික. හරි. අද මේ හදපු ගණන් ටික අනිවාර්යෙන් අද දවසේ ඇතුළතම හදන්න නැත්නම් නම් මේක ආයෙත් දවස් බලනකොට තමන්ටම තේරෙන්නේ මොනවද ලියන්නේ. හරි. පැහැදිලි නේද එහෙනම්? ඒ ගණන් ටික හදලා බලන්න උත්තර මේ පාස් පේපර් ගණන්නේ අවුරුද්ද දාලා තියෙන්නේ. අවුරුද්ද දාලා තියෙන නිසා පාස් පේපර් වල උත්තර ටික බලන්න. හරි. සමහර අවුරුදු වල මේවා MCQ විදිහට තියෙනවා. හරි එහෙනම් හදලා ඇති. අද ළමයි කර්මාන්ත රසායන පන්තිය කරන්න බැරි වෙයි යනවා මම තියෙන්නේ. හරි. කවුරු හරි මට මේ චුට්ටක්
ඒ වනවද අද ගණන් ටිකේ නෝට් එක. ලියාගත්තක මට ඒවට පුළුවන් කෝපි කරලා ගන්න. අද අයියෝ